නාථ සාදුකං මනසිකරවත හොඳින් මේ ධර්මයට කන් දීලා හොඳින් ධාරණය කරගන්න. ඔය බුද්ධ වචනය, ඔය බුද්ධ අවවාදය බොහෝ වතාවක් අහන්නට ලැබෙන්නේ නැති ඔබට. නමුත් අර ධාරණය කරගන්නවා කියන කාරණාව හරියට තාම ධාරණය වෙලා නැති බව පේනවා සමහර අයගේ අදහස් බැලුවාම, වැඩ කටයුතු බැලුවාම. මොකද ගොඩක් අය හිතනවා බණ ටික ඇහුවාම ඇති කියලා. ඇහුවාම ඇති. ධාරණය කරගන්න අවශ්‍ය නැහැ කියලා. දැන් අපි හිතමු මෙහෙම උදාහරණයක්. අපි නොදන්නා වූ මාර්ගයක් කවුරු හරි අපිට පැහැදිලි කරනවා. අපි දන්නේ නැහැ යම්කිසි දිශාවකට යන්න, යම්කිසි ගමනාන්තයක් කරා යන්න අපි පාරක් හොයනවා. ඒ පාර අපි හරියට දන්නේ නැහැ. එතකොට ඒ පාර ගැන හරියට දන්න කෙනෙක් අපිට පාර කිව්වොත් අපි කොහොමද කන් දෙකෙන් අහලා විතරක් නිකන් ඉන්නවද? නෑ. ඒ කියන මග ලකුණු මනවින් ධාරණය කරගන්නවා. යම්කිසි දිශාවකට හැරෙන්න කිව්වා නම් ඒ දිශාව වමද දකුණද කියලා හරියට ධාරණය කරගන්නවා. නැත්තම් යන්න හම්බෙන්නේ නැහැ කවදාත් ඒ ගමන. ඊළඟට මග ලකුණු කිව්වහම ඒ හැම මග ලකුණක්ම හොඳට ධාරණය කරගන්නවා. යම්කිසි තැනකදී කියන මෙහෙම දෙමන් හන්දියක් හම්බ වෙනවා. එතනින් වමට හැරුණාම එන්න එතන තියෙන විශාල නුගරුකක් කියලා. දැන් අපි හරියටම ධාරණය කරගන්න ඕන නුගරුකක්ද, බෝරුකක්ද, නාරුකක්ද ඒ කිව්වේ කියලා. නැත්තම් අපිට මේ මග ලකුණු හරියට ධාරණය කරගන්න බැරි වුණොත් අපට හැමතිස්සෙම මාර්ගය ගැන විචිකිච්ඡාවක් හට ගන්නවා. හරි පාරේද මේ යන්නේ? හරි පාරේද මේ යන්නේ? හරි පාරේද යන්නේ? මම මේ කරන දේ හරිද? මම මේ කියන දේ හරිද? හරිද මන් දන්නේ නැහැ මේ කියන දේ. හරිද මන් දන්නේ නැහැ මට මේ හිතන දේ. ආන්න බලන්න විචිකිච්ඡාව. ගොඩක් දෙනෙක් මේ ධර්මය ගැන සාකච්ඡා කරන්න ගියහම ඔන්නෝම තමයි පටන් ගන්න. හොඳයි පටන් ගන්න. එතන ප්‍රශ්න ගොඩක් හෙලි වෙනවා මේ ප්‍රකාශය ඇතුළෙම. මන් දන්නේ නැහැ මම මේ කියන දේ හරිද කියලා. මට හිතන දේ මම මේ කියන්නේ. එහෙම යනාදි වශයෙන් මේ විචිකිච්ඡාවෙන් යුක්තව තමයි ධර්මයේ සාකච්ඡා කරන්නේ. ඒකට හේතුව තමයි ධාරණීය වෙලා නැහැ. ධාරණීය වුණ නැති වුනහම ඒ ධර්මයේ මනාකොට දරාගත්තේ නැති වුනහම හැමතිස්සෙම විචිකිච්ඡාව උපදින. ඒ නිසා පින්වතුනි හැමතිස්සෙම මේ ධර්මයෙන් දරා ගන්න. එක වතාවක් මේ ධර්ම දේශනාව අහලා දරා ගන්න බැරි නම් දෙතුන් වතාවක්, තුන් හතර වතාවක්, පස් වතාවක්, හය වතාවක් හරි කමන්නේ අහන්න. කොහොමත් කාලේ ගත වෙලා යන ඔබට කාලේ ඉතුරු වෙන්නේ නැහැ. දැන් කවුරු හරි හිතනවා නම් දෙතුන් වතාවක් අහන එක අපරාධේ කාලය ගත වෙනවා කියලා දැන් ඔබ ඒ ධර්මයේ නොඅසා හිටියා කියලා කාලේ ඉතුරු වෙනවද? දැන් අද දවසේදී මේ ධර්ම දේශනාවට ඔබ කන් දුන්නත් නැතත් මේ පැය කිහිපේ ගෙවිලා යනවා. මේ යන විදිහටම ඔල්ලෝසුව නතර වෙන්නේ නැහැ. කාලේ නතර වෙන්නේ නැහැ. ඔල්ලෝසුවේ බැටරි බහැලා නතර වෙන්න පුළුවන්. හැබැයි කාලේ නතර වෙන්නේ. කාලේ එක දිගටම ගමන් කරනවා. අවසාන වෙන මේ සංකතයට අයිති ආයුෂ ප්‍රමාණය. එතකොට ඔක්කොම ඉවරයි. ඒ නිසා හැමතිස්සෙම මේ ගත වෙන කාලය වැඩි හරියක්ම වැඩි ප්‍රමාණයක්ම ධර්මයේ උදෙසාම කැප කරන්න පුළුවන් නම් පින්වතුනි අන්න එතනයි ජයග්‍රහණය තියෙන්නේ. හොඳයි එහෙමනම් අද දවසේදී අපි මේ ධම්ම ව්‍යාකරණය මේ ආකාරයෙන් ආරම්භ කරනවා. දැන් අපිට උවමනායි මේ ඇත්ත අනාවරණය කරගන්න. දැන් වැහිච්ච සත්‍ය වැහිලා මේ සංසාරේ බොහෝ කාලයක් තිස්සේ මේ සත්‍ය වැහිච්ච සසරක තමයි නැත්නම් සත්‍ය ආවරණය වෙච්ච සසරක තමයි අපි අනාථ වෙලා හිටියේ. සත්‍ය දැක්කේ නෑ අපි. දකින්න සත්‍ය යම්කිසි ආකාරයකින් විවරණිය වුන්නේ නෑ, විවෘත වුන්නේ. එහෙම ආපු ගමනක තමයි අපිට අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ විශ්වයේ අසමසම මහා ශාස්ත්‍රතුමන් වහන්සේ මුණ ගැහින්නේ. උන්වහන්සේ තමයි අපට ඒ සත්‍ය නිරාවරණය කරලා පෙන්වන්නේ. සත්‍ය වැහිලා තියෙන්නේ. කවදාවත් මේ ලෝකේ සත්‍ය මේ අස්පනා අපිට තියෙන එකක් නෙවෙයි. එහෙම තිබුණා නම් මේ සත්‍යව සංසාරයක් ගමන් කරන්නේ නැහැ කිසිම කෙනෙක්. මේ විශ්වයේ සත්‍ය අස්පනා අපිට පේන්න තිබුණා නම් කිසිම කෙනෙක් මේ සසරේ ගමන් කරන්නේ නැහැ. සියලු බිලී කටුවල හැම ගහලා තියෙනවා. ඒ හැම බිලී කටුව නිරාවරණය වන ආකාරයෙන් ගහලා තිබුණා නම් ඒ කියන්නේ බිලී කටුව පේන විදිහටම ගහලා තිබුණා නම් කිසි මාළුවෙක් හැම කන්නේ. මේ කාමය තුල අනන්ත අපරිමාණ ආදීනෝ ගොඩක් හැංගිලා තියෙනවා. මේ සංසාර දුක්ඛ ස්කන්ධෙම හැංගිලා තියෙන කාමයේ තුල. අන්නේ කාමය පිළිබඳ සත්‍ය එහෙම නැත්නම් ඒ කාමයේ ආදීනව අස්පනා අපිට නිරාවරණය වෙලා තිබුණා නම් ඒ පරිසම්පාත චක්‍රය ඇස් දෙකෙන් දකින්න පුළුවන් කමක් තිබුණා නම් එහෙනම් කිසි කෙනෙක්
සංසාරේ ගමන් කරන්නේ. එහෙම පේන්නේ නැති නිසා තමයි මේ මුලාවටපත් වෙලා සත්‍ය වසන් වෙලා තියෙන නිසා සත්‍ය සත්‍ය හැටියට සලකාගෙන මේ සසරේ ගමන් කරන්නේ. එහෙමනම් ඒ ඇස් දෙකට දකින්න බැරි වෙච්ච සත්‍ය ප්‍රඥා හැට අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා අපට. උන්වහන්සේ අපට ප්‍රඥාවට ආමන්ත්‍රණය කරනවා. එහෙමනම් මේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ටයි. මේ ධර්මයේ ප්‍රඥාවේ ආමන්ත්‍රණයයි. එහෙමනම් ඒ අසිරිමත් වූ ධර්මයට මෙතෙන් පටන් හොඳින් කන් දෙන්න. එතකොට මුළු විශ්වයම නිරාවරණය වෙනවා. මුළු විශ්වයම සංගෝප යථාර්ථය පේන්න පටන් ගන්නවා. මුළු විශ්වයම මේ සංකත ලෝකය ඇතුලේ පවතිනවා. එහෙමනම් ඒ සංකතයේ ස්වභාවය අවබෝධ කරගත්තාම ඒ සංකතයේ හේතුඵල ධර්මයක් බව අවබෝධ කරගත්තාම ඒ සියල්ල අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව, අසුභ බව අවබෝධ කරගත්තාම අනුමුළු විශ්වයම පේන්න පටන් ගන්න ওই ධර්මයේ තුලින්. එහෙනම් මේ අපි සාකච්ඡා කරමින් ඉන්න සප්ත බොජ්ජංග කියන්නේ මෙන්න මේ විශ්වයම අනාවරණය කරන නිවන විවෘත කරන උත්තරීතර ධර්ම කොටාසය. සම්බොජ්ජංගෝ කෝ බ්‍රාහ්මණ අනාවරණෝ අනීවරණෝ චේතසෝ අනුපක්ඛීලේසෝ භාවිතෝ බහුලීකතෝ විද්‍යා විමුක්තිඵල සච්ච කිරියාය සංවත්තන්ති. බ්‍රාහ්මණයේ මහන මේ සප්ත බොජ්ජංග අනාවරණය කරනවා මේ විශ්වයේ සත්‍යය. අනීවරණ ඒ කියන්නේ මේ නිවන විවෘත කරනවා. නීවරණ කියන්නේ නිවන වහලා දාන. අනීවරණ කියන්නේ නිවන විවෘත කරනවා. එහෙනම් සත්‍ය අනාවරණය කරන නිවන විවෘත කරන මෙන්න මේ සම්බොජ්ජංග ධර්ම වැඩිමෙන් භාවිත කිරීමෙන් මොකද වෙන්නේ? මේ සිත කෙලෙසයන්ගෙන් නිදහස් වෙනවා. හිත කෙලෙසෙන්නේ නැහැ. හිතේ රාගයේ දේශයේ මොහේ උපදින්න නැතුව යනවා. අඩු වැඩි වශයෙන් නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙලා මේ රාග දේශ මොහ නූපදින ක්‍රියාවලිය එන්න වැඩිලා එහෙම නැත්නම් නිවන් මඟ වැඩිලා පූර්ණත්වයටපත් වෙනවා. විඥා විමුක්ති ඵල දෙක ලැබෙනවා. විඥාව කිය අවිඥා දුරු වීමේ ඵලයි. විමුක්තිය කිව්වේ තණ්හා දුරු වීමේ ඵලයි. එහෙමනම් අවිඥා දුරු වීමෙන් විඥාවත් තණ්හාව දුරු වීමෙන් විමුක්තියත් උදා වෙනවා. එහෙනම් විඥා විමුක්ති ඵල දෙක සාධනය වෙනවා. සත්‍ය කිරියාවේ සංවත්තාන්ති ඒ උතුම් වූ සත්‍ය අත්දකින්නට ප්‍රත්‍යක්ෂ කරගන්නට අවස්ථාව ලැබෙනවා. එහෙමනම් පින්වතුනි මේ සම්බොජ්ජංග කියන්නේ මුළු විශ්වයම නිරාවරණය කරන මුළු විශ්වයේ සකල විද සත්‍ය පෙන්වා දෙන යථාර්ථය අවබෝධ කරගන්නට උපකාර කරන ධර්ම. එහෙනම් අපි දැන් මේ ලෝකේ අපිට දකින්න ලැබෙනවා විවිධාකාර මිනිස්සුયો විවිධාකාර මට්ටම් වලින් මේ ලෝකේ ගවේෂණය කරන විවිධාකාර විෂයන් ඔස්සේ ඒ හැම කෙනෙක්ම උත්සාහ ගන්නේ අන්න අර තමන් මෙතෙක් දැක්කේ නැති විශ්වයේ යථාර්ථය අවබෝධ කරගන්න. නැත්නම් විශ්වයේ සංගෝපී යථාර්ථයේ සත්‍ය තේරුම් ගන්න. විවිධාකාර දෙන අවිවිධාකාර මාර්ග අනුගමනය කරනවා. ලෝකයේ තියෙන විවිධාකාර විද්‍යා විෂයන්, දර්ශනීය, ගණිතය අනාදි වශයෙන් මේ හැම විෂයක් ඔස්සේම මේ හැම විෂය ක්ෂේත්‍රයක් ඔස්සේම මේ ලෝක සත්‍ය හැම නැත්නම් මේ මිනිස්ය ආදී මේ සියලු ලෝසතුන් උත්සාහ ගත්තේ මේ විශ්වයේ යථාර්ථය අවබෝධ කරගන්න. හැම කෙනෙක්ම අඩු වැඩි වශයෙන් ඒ විශ්වයේ යථාර්ථය අවබෝධ කරගන්නට තම තමන් තෝරාගත්ත ඥාන මාර්ගයක් අනුගමනය කළා. හැබැයි කිසිම කෙනෙක්ට විශ්වයේ යථාර්ථය අවබෝධ වුණේ නැහැ. ඒ හැම කෙනෙක්ම අවබෝධ කරගත්තේ අර ඇහැට පේන නැත්නම් අනුභූතික සත්‍යයක් විතරයි. එතනින් එහා සත්‍යයක් කිසි කෙනෙකුට අවබෝධ කරගන්න බැරි වුණා. ලෝකයේ පවතින සියලු විද්‍යාවන් සියලු විෂයන් ওই සියලු ලෝකායත විෂයන් ඊළඟට ලෝකේ පවතින සියලු දර්ශන මේ හැම එකක්ම යම්කිසි සීමාවකදී නතර වෙනවා. ඒ කියන්නේ ලෝකෙන් එතරට යා ගන්න බෑ මේ විෂයන්ට. එතර දකින්න හැකියාවක් නැහැ. සංගෝපී අර්ථාර්ථයේ මේ කිසිම විද්‍යාවක් වලින් ලෝකේ කිසිම මිනිසෙක් දැක්කේ නැහැ. හැමෝම අඩු වැඩි වශයෙන් Taman දැක්ක දේ හරි කියලා හිතාගෙන මැරුණා මිසක් පරම සත්‍ය අවබෝධ කරගන්නට කිසි කෙනෙකුට හැකියාවක් ලැබුණේ නැහැ. මොකද උන් තෝරාගත්ත ඥාන මාර්ගයේ වැරදි නිසා. එහෙනම් අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන මේ උත්තරීතර ඥාන මාර්ගයේ මේ උතුම් වූ නිර්වාණ ධර්මය පමණයි කෙනෙක්ට ඒ පරම සත්‍ය අවබෝධ කරගන්නට මඟ පාදා දෙන්නේ. එහෙනම් පින්වතුනි ඔබ අප්‍රමාණ භාග්‍යයක් ඇති පින්වන්ත මිනිසයෝ ඒකේ ඔබට පුළුවන්කම ලැබෙන විශ්වයේ යථාර්ථය ඒ පරම සත්‍ය අවබෝධ කරගන්නට අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දහම තුළින් ඔබට මේ සමහර ගොඩක් මිනිසයන්ට මේ දේ වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබ දන්නේ ඔබ කොච්චර භාග්‍යවන්තද කියලා. දැන් මේ වෙනකොටත් ඔබ දන්නවා ලෝක විවිධාකාර විද්‍යාඥයෝ විවිධාකාර විෂයන් ඔස්සේ පරමාණු විෂයන්
විවිධාකාර ඔය තාක්ෂණික විෂයන් යන ආදි වශයෙන් සෑම සියලු ආකාරයක් තුළින්ම න්‍යෂ්ටික තාක්ෂණීය න්‍යෂ්ටික විද්‍යාවන් භෞතික විද්‍යාව රසායන විද්‍යාව ආදි වශයෙන් ওই ලෝකේ තියෙන විවිධාකාර පදාර්ථ විද්‍යාවන් ඒ වගේ විවිධාකාර දර්ශනවාද ලබ්ධි මතවාද ඔස්සේ සත්‍ය සොයනවා මේ වෙලාවේ අප්‍රමාණ විදියට වෙහෙසි සත්‍ය සොයනවා මේ මොහොතේ මේ මොහොතේ කොහේ හරි සමුළුවක් තියෙන්න පුළුවන් සත්‍ය කුමක්ද විමුක්තිය කුමක්ද කියලා සාකච්ඡා කරනවා මේ මොහොතේ දහස් ගාණක් විද්‍යාඥයෝ දාර්ශනිකයෝ කුමක්ද සත්‍යකයේ ගවේෂණය කරමින් ඉන්න මොහොතක් වෙන්න පුළුවන්. ඉතින් ඒ කිසි කෙනෙක්ට නමුත් සත්‍ය මුණ ගැහෙන්නේ නැහැ. ඒකට හේතුව ඔවුන් තෝරාගත්තා වූ ඥාන මාර්ගයේ වැරදි. එහෙමනම් ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා වදාරපු මේ උතුම් වූ සප්තබොජ්ජංග ධර්ම ඇසුරෙන් අන්නේ පරම සත්‍ය අවබෝධ කරගන්නට හැකියාව ලැබෙනවා. පින්වතුනි මේ සප්තබොජ්ජංග කියන්නේ සත්‍ය, පරම සත්‍ය. සප්තබොජ්ජංග තුලින් අත්දකින්නේ පරම සත්‍ය. ඒ නිසා මේ පරම සත්‍ය ලෝකෙට පෙන්වා දෙන ඒ උත්තරීතර වූ සප්තබොජ්ජංග ධර්ම කියන අති බලවත් වූ දහම් කොටාසයක්. අති බලවත්. ඒ ධර්ම කොටාසේ සතුව පවතින යම්කිසි සුවිශේෂී බලයක් ඊටම අදාළ. ඒ බලය තමයි අපිට මේ ධර්මයේ තුලින් ළඟා වෙන්නේ. ඒකට තමයි අභිඥා බල පිහිටන්නේ. කියන්නේ උසස් ඥානීය බලයක් බවට පත් වෙන්නේ කොහොමද? ඒ උසස් ඥානීය බලයක් බවට පත් වෙච්ච දවසට සක්වලතල දසදහසක් කම්පා කරන්න පුළුවන්. එහි කූට ප්‍රාප්තියට පත් වෙච්ච දවසට අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මේ විශ්වයේ කිසිම බලවතෙක් ඉන්නවද? චක්‍රාවාට දසදහසක් සක්වාතල දසදහසක් කම්පා කරන්න සමත්. එහෙම කවුරුවත් නැහැ මේ විශ්වයේ. අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ හැර වෙන කිසිම බ්‍රහ්මයටවත් ලෝකේ ඉන්න අර සතසහස බ්‍රහ්මයාටවත් එහෙම නැත්නම් මේ මහා සහම්පති බ්‍රහ්මයා තුල කිසිම මහා බ්‍රහ්මයටවත් එහෙම කරන්න බෑ. සක්වලතල දසදහසක් කම්පා කරන්න බෑ. එහෙනම් බලන්න අවබෝධයේ බලය. අවබෝධයේ මොනතරම් බලයක්ද? බලන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේ අවබෝධයටපත් වෙලා අසමසම සම්මා සම්බුද්ධත්වයටපත් වෙලා උන්වහන්සේ ලෝකයට විදහා පාපු බලය කොයිතරම් බලවත්ද? උන්වහන්සේ මොනතරම් බලයක්ද ලෝකෙට විදහා පාන්නේ? උන්වහන්සේගේ බලය පෙන්වා වදාරන්නට තමයි සමහර අවස්ථාවල විවිධාකාර 이르දි බලය, අභිඥා බල පෙන්වන්නේ ලෝකෙට. යමහ මහ ප්‍රාතිහාර්ය ආදී. යමක මහ ප්‍රාතිහාර්ය ආදී. ඉතින් ඒහා සමාන මහා බලයක් උන්වහන්සේ තුල ගොඩනැගුණේ කොහොමද? අවබෝධය තුලින්. අවබෝධය ගොඩනැගුණේ කොහොමද? පිරිසිදු සිත තුලින්. නමුත් අපි කොහොමද හිතන් ඉන්නේ ලෝකේ? අපිරිසිදු සිතයි බලවත් කියලා. ඒ නිසා තමයි අපි අවියාවුද, දාඬු මුගුරු පොළු යන ආදි වශයෙන් විවිධාකාර වසවිස දැල්ලුකුල් අතට අරගෙන බලය පෙන්වන්න හදන්නේ. ඒ අපේ තියෙන අනවබෝධය නිසා, අඥානකම නිසා බලය පවතින අපිරිසිදු සිතේ නෙමෙයි, බලය පවතින පිරිසිදු සිතේ. නමුත් හේතුව අපි අපිරිසිදු සිතේ තමයි බලය තියෙන්නේ කියලා. ඒ නිසා තමයි ලෝකයේ බොහෝ ජනයා අපිරිසිදු සිතක් වර්ධනය කරගනිමින් බලය සොයමින් වෙහෙසෙන්නේ. උන්ට කිසිම කලෙක මේ බලය ලබා ගන්න බෑ. උන්ට කිසිම කල ඕන අර පරමාණු දක්වා විනිවිද ගිහිල්ලා අර න්‍යෂ්ටිය දක්වා විනිවිද ගිහිල්ලා බලනවා බලය අත්පත් කරගැනීමේ ක්‍රමවේද. ඒ කිසි කෙනෙක්ට හම්බ වෙන්නේ නැහැ. ඒ බලය, ඒ සුවිශේෂී බලය අත්පත් කරගැනීමේ ක්‍රමවේද. මොකද මේ විශ්වයේ බලය ලැබෙන්නට ඕන පිරිසිදු හිතකටයි. අපිරිසිදු හිතකට මේ විශ්වයේ බලය ලැබුණොත් ඒකාන්තයෙන් මේ අපිරිසිදු සිත මුළු විශ්වයම විනාශ කළා දාන කියන ලෝකයාම මුළු විශ්වයේ ඉන්න සියලු සතුන්ව දුකටපත් කරනවා. සාමාන්‍ය ඔබ දැකලා ඇති මේ සාමාන්‍ය ආයුධයක් අතට ගත්ත මිනිහා පවා කී දෙනෙක්ව දුකටපත් කළද නතර වෙන්නේ. ඉතින් හිතන්න එහෙමනම් ඒ බඳු අපිරිසිදු සිතකට මේ විශ්වයේ පරම බලය අත්පත් කරගන්න ලැබුණ මොනවා වෙයිද? එදාට අප්‍රමාණ ලෝක සත්‍යෝ දුකට විපතටපත් වෙන නිසා ඒ ධර්මයෙන් හැඩ ගැහිලා තියෙනවා. ඒ විශ්වයේ පරම බලය කවදා හෝ දවසක අත්වෙන්නේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට සහ උන්වහන්සේගේ ආර්ය මහා සංඝරත්නයට, උන්වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයන්ට විතරයි. ඒකට හේතුව ඒ බලය ආයතාන්දමින් පරිහරණය නොවිය යුතු නිසා. ඒ නිසා මේ මහා බලය තියෙන්නේ අනවබෝධය තුල නෙවෙයි, අවබෝධය තුලයි. ඒ බලයට තමයි අභිඥා බල කියන්නේ. එහෙනම් පින්වතුනි, එහෙනම් මේ අසමසම බලය බුදුරජාණන් වහන්සේ ගොඩනගාගත්තේ පිරිසුදු හිතින් ඒ අවබෝධයටපත් වෙලා. එහෙනම් අපටත් උන්වහන්සේ පෙන්වා දෙනවා ඒ මහා බලය ගොඩනගා ගන්න පුළුවන් ක්‍රමවේදය. ඒ මහා අභිඥාව එහෙම නැත්නම් ඒ උසස් අවබෝධය
ඇති කරගත්තාම ඒ සිතේ අභිඥා බලය පිහිටනවා. එතකොට පුළුවන්කම ලැබෙනවා අසරණ ලෝක සත්‍යයට පිහිට වෙන්න. අහිංසක අසරණ ජනයාව මේ අනන්ත සංසාර දුකෙන් නිදහස් කරන්න. මේ අවිද්‍යාවේ අන්ධකාරයෙන් මුදවාලන්නට ඔවුන්ට පහන් දල්වා දෙන්න ඔවුන්ට පහන් දල්වා දෙන්නට ඔවුන්ගේම ප්‍රඥාව තුලින් ඔවුන්ගේ ප්‍රඥාව නැමැති පහන දල්වා දෙන්නට හැකියාව ලැබෙනවා එදාට ඒ අභිඥා බලයට. ඉතින් ඒක නිසා ඒ බලය ඔබටත් උදා කරගන්න පුළුවන්. අපට අප සියලුම දෙනාට උදා කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්ම මනවින් අවබෝධ කරගෙන ඊට අනුකූල පිළිපැදීම තුලින්. එතකොට පින්වතුනි අපි පිරිත් පොතේ දැකලා තියෙනවා මහා කස්සප තේර බොජ්ජංග පිරිත. ඒ වගේම මහා මොග්ගොල්ලාන තේර බොජ්ජංග පිරිත. ඊළඟට මහා චුන්දත් තේර බොජ්ජංග පිරිත යන ආදි වශයෙන් පිරිත් පොතේ ඔබ දැකලා ඇති. බොජ්ජංග පිරිත්. මේ පිරිත් කොයිතරම් බලවත්ද? එදා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගිලන්ව සිටපු අවස්ථාවේදී ඒ වගේම මහා මුගලන් මහ රහතන් වහන්සේ ගිලන්ව සිටි අවස්ථාවේදී ඒ වගේම අසිරිමත් වූ භාග්‍යතුන් වහන්සේ ගිලන්ව සිටි අවස්ථාවේදී උන්වහන්සේලාට ඒ ගිලන් භාවයෙන් නැගී සිටින්නට මොහොතකින් හැකියාව ලැබුණා බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඒ බොජ්ජංග සිහිපත් කිරීමෙන්. ඒ නිසා පින්වතුනි මේ බොජ්ජංග කියලා කියන්නේ සොලකොට තැකිය යුතු ධර්මයක් කොහොම එහෙම නෙවෙයි. මේ බොජ්ජංග යන අවබෝධයයි. එහෙනම් අවබෝධය අංග. එහෙනම් පින්වතුනි අවබෝධය තමයි මේ විශ්වයේ බලවත්ම දේ. දැන් මේ වෙලාවේ කෙනෙක් බානහනක පැත්තකින් තියලා මොකක් හරි ලෝකායත විශයකට අවධානය යොමු කරලා ඒ දේ ඉගෙන ගන්නව වෙන්න පුළුවන්. හැබැයි ඔහුට ඒ විෂය අවබෝධ කර ගැනීමෙන් ඒ විෂය පරප්‍රාප්ත කෙනෙක් බවට පත් වුණත් එයින් ලැබෙන අංශු මාත්‍ර බලයක් විතරයි. අපරිමේය බලයක් ලබා ගන්න පුළුවන් අමා ධර්මයට කාලය වැය කරන්නේ අංශු මාත්‍ර බලයක් උපදවා ගන්න පුළුවන් අර ලෝකායත විෂයක් ඇති අවධානය යොමු කරනවා. ඒක තමයි ලෝක සත්‍යයේ අවිජ්ජාව. හැමතිස්සෙම සතර මහා නිදානට පයින් ගහලා අර කනමීය පස්සෙමයි දුවල යන්නේ. ඒ නිසා පින්වතුනි එසේ නොවි මේ ධර්මයේ තියෙන ගැඹුර ඒ වගේ වටිනාකම තේරුම් ගන්න අපි මේ ධම්ම මාර්ගය ගමන් කරන්න ඕනේ. එහෙමනම් අපි අද දවසේදී පාරංගම සූත්‍රය ඇසුරෙන් මුල්ම දහම් ව්‍යාකරණ අපට පෙන්වා දෙනවා. නිතර ඇහිච්ච ගාතාවක්. ඒ වගේම නිතර ඇහිච්ච ගාථා දෙක තුනක් මෙහි ඇතුළත් වෙනවා. හැබැයි සූත්‍රය ඇසුරින් අපට නැවත නැවත ආවර්ජනය කරගන්නට වටිනා දහම් කාරණා රැසක් තිබෙනවා. පාරංගම සූත්‍රය. පාරංගම කියන්නේ ඊතරට ගමන් කිරීම. සත්‍තිමේ භික්කවේ බොජ්ජංගා භාවිතා බහුලී කතා අපාරා පාරං ගමනාය සංවත්තන්ති. මහාන බොජ්ජංග 7ක් තිබෙනවා. බහුලව භාවිත කළ යුතු මේ අසාර වූ සසරෙන් ඊතර කරා ගමන් කරන්නට උපකාර වන. මේ සංසාරේ පරප්‍රාප්ත වන්නට. ඒ කියන්නේ ඊතරට ගමන් කරන්න. මේ සංසාරයේ කියන සාගරෙන් ඊතර බලා ගමන් කරන්න. එතකොට පින්වතුනි එහෙනම් මේ ඊතරක් සහ මෙතරක් තියෙනවා මේ විශ්වයේ. ඊතරක් සහ මෙතරක්. දැන් අපි ඉන්නේ කොහෙද? මෙතර ඉන්නේ. මෙතර සහ මුලින්ම දුක්ඛ ස්කන්ධයක්. මෙතර සහ මුලින්ම දුක. ඊතර සහ මුලින්ම සැප. මෙතර අනන්ත අප්‍රමාණ දුක්ඛ ස්කන්ධයක් පවතින්නේ. ඊතර අනන්ත අපරිමාණ පරම සැපයක් පවතින්නේ. එහෙනම් අපි උත්සාහ ගන්නට ඕන ප්‍රඥාවන්තයන් හැටියට මෙතර දුක්ඛ ස්කන්ධයෙන් බැටකකා මෙතරටම වෙලා ඉන්න නෙවෙයි. අපි උත්සාහ ගන්නට ඕන මෙතර දුක්ඛ ස්කන්ධය අතහැරලා ඊතරට පියමන යන්නට. එහෙම නැත්නම් ඊතර තරණය කරන්නට. ඊතර බලා යන්නට. දැන් ලංකාවේ යම් මට්ටමකට ඇසකන නාසය දිව ශරීරයේ මනස පිනවන්න හැකියාව තියෙනවා අඩු වැඩි වශයෙන්.
හැබැයි ලංකාවේ හැමතැනම දෙලෙනට තිබෙන්නේ මේ උතුම් ධර්මද්වීපේ රන්කොත් හතරතම. ඒ කියන්නේ රාගයේ දේශේ මෝහය දුරු කරන සංකේත තමයි හතර අතින් දකින්න ලැබෙන්නේ. එතකොට රාගයේ දේශේ මෝහය බහුලව දුරු වෙලා යනවා. මහා චෛත්‍ය රාජානන් වහන්සේලා, මහා පිළිම රාජානන් වහන්සේලා, මහා බෝධීන් වහන්සේලා, මහා පිළිම රාජානන් වහන්සේලා අසිරිමත් වූ බුදු සසුනේ මාහැඟි සංකේත හතරත දකින්න ලැබෙනවා. ගමක් පාසා දකින්න ලැබෙනවා. පන්සල් එක පන්සලක් දෙකක් එහෙම නෙමෙයි, පන්සල් 3-4ක් සමායට එකම ගාමි. ගයක් පාසා බොහෝ විට දකින්න ලැබෙනවා අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා වැඩවසනවා. ඒ වගේම ඒ බුදු පහන දල්වන බුදු කුටිය යන ආදි වශයෙන් පාරක් පාසා පේන්න තියෙනවා බුදු මැදුරු. මේ උත්තරීතර ධර්මද්වීපය නිර්වාණයේ පුරවරය මේ උතුම් ධර්මද්වීපය හතරත දකින්න ලැබෙන්නේ නිර්වාණයේ සංකේත, නිර්වාණය පිළිබඳ සිහි කැඳවීම. එතකොට යම්කිසි ආකාරයකින් කම්සැප සොයනවා නම් කෙනෙක්ට මේ රට හරියන්නේ. එතකොට යාට මේ රටේ සැප නැහැ. එතකොට යා ඊතර බලා යන. අන සැප හොයාගෙන ඊතර බලා ගියා. එහෙම එකක් තියෙනවා. එහෙමනම් මේ උදාහරණයක් කිව්වේ. එතකොට දැන් මෙතර ඉන්න කෙනෙක් සැප බලාපොරොත්තු වෙන කෙනෙක් මෙතර සැප නැහැ කියලා නිතර බලා යන. එහෙනම් අන්න වීරිය තියෙනවා. සැප නැත්තම් මෙහි සැප ඇති තැනක් කරා ගමන් කරන්නට. සකල විද ලෝක සත්‍යයම සැපේ සොයන්නේ. කිසි කෙනෙක් දුක සොයන්නේ නැහැ. නමුත් සැප සොයන නිවැරදි ක්‍රමවේදයේ මුණ ගැසුන් නැති නිසා සැප කියලා හෙව්වේ දුක. දැන් බලන්න මේ අමා ධර්මයට කන් දෙන පිරිස බැලුවාම මේ උතුම් ධර්මද්වීපයේ විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේම වැඩි නැඹුරුවක් පේනවා අපට විදේශ රටවලින් අපේ සිංහල බෞද්ධ සහ සිංහල කතා කරන අන්‍ය ආගමික අන්‍ය ජාතිකයන් ආදි වශයෙන් ඔය ලෝක සම්මතයේ විවිධාකාර වෙදීම් තිබුණත් එකම මනුෂ්‍ය කොට්ටාසයක් වෙච්ච මේ උතුම් වූ ආර්ය බෞද්ධ පින්වතුන්. ඒ ආර්ය බෞද්ධ කියන කුලකයේ ඇතුළේ විවිධාකාර ಜಾති ආගම් කුලමල උවා තියෙන්න පුළුවන් ලෝක සම්මුතියේ සම්මුතික ભેද බින්නතා. ඒ කිසි දෙයක් අදාළ නැහැ උත්තරීතර බුද්ධ ශ්‍රාවක කියන කුලයේ ඇතුළේදී. එතකොට පින්වතුනි එහෙනම් ඒ අපිට පේනවා ඒ පින්වතුන් එහෙනම් ඒ තමන්ගේ ස්වභාවයේ ඥාණයම උපකාරුණ අවසානයේ ධර්මයක් සොයා ගන්න. මොකද සැප සොයමින් තමයි සැරිසැරිවි ලෝකේ. සම්මුතික වශයෙන් ගත්තාම මෙතනින් ඊතර බලා කී. එතකොට ඒ පින්වතුන් ඊතරදිත් ඒ සැපේ දැක්කේ නැති නිසා අන්න එහෙනම් සැප ඇති යම් තැනක් ඇද්ද? ඒ තැන කොතනද කියලා සොයන්නට පටන් ගත්තා. ඒ නිසා තමයි අමා ධර්මයට කන් දීලා අද වෙනකොට උතුම් වූ බෞද්ධ බවට පත් වෙලා අවබෝධයෙන් පරිපූර්ණ වූ මිනිස්සු යහපත් උසස් වූ මිනිසුන් බවට පත් වෙලා ඉන්නේ. එතකොට පින්වතුනි එහෙමනම් මම මේ පෙන්වන්න උත්සාහ ගත්තේ එහෙනම් මේ වීරිය තිබුණ අපිට මෙතර සැප නැත්නම් ඊතර බලා හරි යන්න. එතකොට මෙන්න මේ කාරණාම සැලකිල්ලට ගත්තා අපට පේනවා එහෙනම් මේ සංසාරය කියන්නේ මෙතර. මේ සංසාරේ සැප නැත්නම් අපට වීරිය ඇති වෙන්නට ඕන සැප ඇති තැනක් සොයාගෙන යන්නට. එහෙනම් අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වනවා මෙතර පවතින ඊටාම తాවකාලික සැපයක්. ඒතර පවතිනවා සදාතනික සැපය නිර්වාණ ශාන්තිය. නිබ්බානම් පරමං සුඛං පරම සුවය. ඒතර පවතිනවා. එහෙනම් අපි වහාම ඊතර බල අපිටත් වෙන්නට ඕන. මොකද අපි සොයන්නේ දුක නෙමෙයි සැප. අප සොයන්නේ සාමාන්‍ය සැපත් නෙමෙයි පරම සැප. සදාතනික සැප. එහෙනම් සදාතනික සැප සොයන්නේ පරම සැපේ සොයන්නේ සියලු පින්වතුන් ඊතර බලාය යුතුයි. අපකාතේ මිනිසේසු ඒ ජනා පාරගාමිනෝ අතාර අථායන් ඊතරා පජා තීරමේ වානු ධාවති. අපකාතේ මිනිසේසු ඒ ජනා පාරගාමිනෝ අථායන් ඊතරා පජා තීරමේ වානු ධාවති. එන්න පාරංගම සූත්‍රයේ මුල්ම ගාථාව. මේ ගාථාව ඔබට නිතර ඇහිලා ඇති. අල්පයක් වූ මිනිසයෝ තමයි ඊතර බල අපිටත් ඉන්නේ. අති බහුතරයක් වූ මිනිසයෝ එහෙම නැත්නම් අන්‍ය සියලු දෙනා මෙතර බලායි පැමිණෙන්නේ.
ඊටාම සුළු දෙනෙක් විතරයි ඊතරට යන්න සමත් වෙන්නේ. ඒ කියන්නේ ඒ ඊතර බලා යන්න අවශ්‍ය කරන සුදුසුකම් ටික තියෙන ඊටාම සුළු දෙනෙක්ට විතරයි. අනිත් සියලුම දෙනා මෙතර බලා නැවතෙනවා. ඒ සක්කාය නම් වූ මෙතරට එනවා නැවත. මේ මමයයි මගේයයි ගත අසාර මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධයටම ඇලෙනවා. එහිම ගැවසෙනවා, එහිම වාසය කරනවා. ඒ තමයි මෙතර. එහෙනම් ඊතර තමයි ඒ සක්කාය නිරෝධය. එහෙනම් මෙතන තමයි සක්කාය සමුදය. එහෙනම් සක්කාය සමුදය තමයි බොහෝ ලෝක සත්‍යයි ඉන්නේ. කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන උදා කරලීමේ ක්‍රියාවලිය තමයි අති බහුතරයක් දෙනා යෙදිලා ඉන්නේ. එයයි සෑම විටම කටයුතු කරන්නේ නැවත නැවත මෙන්න මේ අසාරව රූප වේදනා සංඥා සංකාර විඥාන සමුදය වෙන තැනට, හට ගන්න තැනට, නැවත නැවත උපදින තැනට, පහළ වෙන තැනට කටයුතු කරන්නේ. අති බහුතරයක් දෙනා. අති තාම ස්වල්පයක් දෙනා විතරයි මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධ නැවත උදා වෙන්නට තියෙන හේතු නිරෝධ කරමින් කටයුතු කරන්නේ. තාම සුළු දෙනෙක් විතරයි. යේචකෝ සම්ම දක්ඛාතේ ධම්මේ ධම්මානුවත්තිනෝ තේජනාපාර මෙස්සන්ති මච්චුධිය සුදුත්තරං. යම්කිසි කෙනෙක් මෙන්න මේ මනාකුට දේශනා කරන ලද මනාකුට දෙසූ සම්මදක්ඛාතේ මනාකුට දෙසූ ස්වාකාත වූ ධර්මය අසයිද, ඒ ධර්මයට අනුකූලව පිළිපදීද, යමකින් තමන්ටත් අවඩක් වේ නම් අයහපතක් වේ නම් නොසතුටක් උපදී නම්, යමකින් අනුන්ටත් අයහපතක් වේ නම් අවඩක් වේ නම් නොසතුටක් උපදී නම් අන්න අධර්මය අන්නේ අධර්මය අත්හරින්නට ඕන. තමන්ටත් අනුන්ටත් අයහපත අවඩ පිණිස පවතින ඒ සියලු සිතවිල්ලෙන් වචනයෙන් ක්‍රියාවෙන් ඒ සියලු චේතනාවන්ගෙන් ඒ සියලු වචන වලින් ක්‍රියාවන්ගෙන් වෙන් වෙන්නට ඕන. තමන්ටත් අනුන්ටත් අයහපත පිණිස පවතින අන්නේ අධර්මයෙන් වෙන් වෙන්නට ඕන. එහෙනම් ධර්මය anu කුමක්ද? ධර්මය anu තමන්ටත් අනුන්ටත් යහපත පිණිස වැඩ පිණිස සතුට පිණිස පවතින යමක් ඇත්නම්, තමන්ට වගේම අනුන්ටත් ස්වාර්ථයත් පරාර්ථයත් සාධනය වෙන යමක් ඇත්නම් අන්නේ ධර්මය. එහෙනම් අන්නේ ධර්මෙ පිළිහිටන්න ඕනේ ලෞකික වශයෙන්. එතකොට කෙනෙක් දස අකුසලෙන් වෙන් වෙලා කටයුතු කරනවා. ලෝකෝත්තර වශයෙන් ලෝයෙන් එතර වීම උදෙසා කාමයෙන් වෙන් වෙන්නට ඕන. අන්න ලෝකෝත්තර ධර්මය. එහෙනම් දස අකුසලෙන් වෙන් වෙලා කාමීනුත් වෙන් වෙලා කටයුතු කරනවා. අන්න අර දක්ෂ ආර්ය ශ්‍රාවකයා ඒ මනාකොට දේශනා කරලා ධර්මයේ පිහිටාගෙන ඒ ධර්මයට අනුකූලව. එතකොට අන්න කියනවා ධම්මානුධම්ම පටිපත්තිය. අන්න ධම්මේ ධම්මානුවත්තිනෝ ඊට අනුකූලවයි කටයුතු කරන්නේ, ක්‍රියා කරන්නේ. තේජනාපාර මෙස්සන්ති මච්චුදේය සුදුත්තරං. මෙන්න මේ ජනයා, ඒකේ මෙන්න මේ ආර්ය ශ්‍රාවක පින්වතුන් මේ මායයටයි ඉති මායගේ භූමිය, මේ සක්කාය, මේ පංච උපාදාන ස්කන්ධය අත්හැරලා එයා ඊතර බලා පිටත් වෙනවා. එයා මායගේ භූමිය අතික්‍රමණය කරනවා. මායයටයි ඉති සියලු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම ඇස කන නාසය දිව ශරීරය මනස යනාදි වශයෙන් හෝ ආයතන වශයෙන් හෝ ස්කන්ධ වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ පවතිනා වූ ඒ මායාවේ භූමිය අතික්‍රමණය කරනවා. එතකොට මෙන්න මේ මායාවේ භූමිය ත්‍රිපරිවට්ටයක් මායාවේ භූමිය වට තුනකින් යුක්තයි. මේ කිව්වේ පටිසමුපාදයේ ත්‍රිපරිවට්ටය. අවිජ්ජාවේ සිට සංකාර දක්වා එක වටයක් පවතින. විඥානයේ සිට වේදනා දක්වා දෙවනි වටයේ පවතින. ඊළඟට තණ්හාවේ සිට ජාතිය දක්වා ඊළඟ වටයේ පවතින. එතකොට මෙන්න මේ ආකාරයෙන් ත්‍රිපරිවට්ටයක් පවතිනවා. තවත් තැනකදී මේ ත්‍රිපරිවට්ටය අවිජ්ජාව සිට සංකාරය දක්වා එක වටයක් වශයෙන්ුත්, විඥානයේ සිට භව දක්වා එක වටයක් වශයෙන්ුත්, ජාතිය සිට දුක්ඛ ස්කන්ධය දක්වා තවත් වටයක් වශයෙන්ුත් පනවන. කොයි ආකාරයෙන් පැනෙවුවත් දකින්න පුළුවන් මෙහි ත්‍රිපරිවට්ටයක්. ඒක මීට ඉස්සෙල්ලා පැහැදිලි කරලා ඇති පරිසම්පාදයේ පිළිබඳ විග්‍රහයන්හිදී. එතකොට පින්වතුනි මේ ආකාරයෙන්
ක්ලේශ වටය, කම්ම වටය, විපාක වටය යන ආදි වශයෙන් වට තුනක් තියෙනවා. කෙලෙස් වටය, ඊළඟට කර්ම වටය, විපාක වටය. එතකොට ඒ ගැන දැන් විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. පෙරදිත් උන්තරම් විග්‍රහ කරලා තියෙන නිසා. එතකොට මෙන්න මේ විදිහට අපිට දකින්න පුළුවන් පටිසමුපාදය නම් වූ මේ ක්‍රියාවලිය ඇතුලේ තමයි මෙහෙනම් මේ මායාවේ භූමිය පිහිටලා තියෙන්නේ. එතකොට මෙන්න මේ මායාවේ භූමිය අතහැරලා කෙනෙක් ඊතර බලා පිටත් වෙනවා නම් පිටත් වෙන්නේ මනාකොට දේශනා කරන ලද උතුම් වූ ධර්මය මනවින් අසා ශ්‍රවණය කිරීම තුළින් ශ්‍රවණය කිරීමෙන් ධාරණය කර ගැනීම තුළින් ධාරණය කර ගැනීමෙන් පිළිපැදීම තුළින් යන ආදි වශයෙන්. එහෙනම් පින්වතුනි මෙන්න මේ බුද්ධ ශ්‍රාවකයා කන්නං ධම්මං විප්පහාය සුක්ඛං භාවේත පණ්ඩිතෝ ඔකා අනෝක මාගම්ම විවේකයත් දූරමං. එතකොට මෙන්න මේ කියන බුද්ධ ශ්‍රාවකයා මේ කන්හ ධම්ම හේවත් නැත්නම් මේ කළු ධර්ම හේවත් මේ කෙලෙස් ධර්ම අකුසල ධර්ම දුරු කරලා සුක්ඛං භාවේත පණ්ඩිතෝ මේ සුක්ඛං කියන්නේ සුදු ධර්ම හේව නැත්නම් කුසල ධර්ම භාවිත කරනවා. ඕකා කියලා කියන්නේ ඕකා යන ආදි වශයෙන් පාලියෙන් විස්තර වෙන්නේ මේ ලාමක කෙලෙස් අවකාශය. ඕකාශ කියන අවකාශයට. එතකොට මේ ලාමක කෙලෙස් ඕකා ලාමක කෙලෙස් අවකාශය. ඒ කිව්වේ මෙන්න මේ කාම භූමිය අතහැරලා අනෝකමාගම්ම. ඒ කියන්නේ මේ කාමයෙන් වෙන් වෙච්ච නික්ලේශ භූමිය. එහෙම නැත්නම් පැවිද්දට පැමිණෙනවා. ඒ ගාථාවෙන් අදහස් වෙන අන්‍ය අර්ථය කන්නං ධම්මං විප්පහාය සුක්ඛං භාවේත පණ්ඩිතෝ ඕකා අනෝක මාගම්ම විවේකයත් දූරමං. එතකොට මෙන්න මේ ධර්මයේ මේ ආකාරයෙන් මනවින් දැක්ක බුද්ධ ශ්‍රාවකයා මොකද කරන්නේ? නියමිත ආකාරයෙන් ඒ ධර්මයේ භාවිත කරලා මෙන්න මේ ලාමක කෙලෙස් අවකාශින නොහොත් මේ කාමෙන් මිදිලා මෙන්න මේ කාමයට දුරින් පිහිටියා වූ පැවිද්ද නම් වූ භූමියට පැමිණෙනවා විවේකයේ සහිත. කාමයට දුරින් පිහිටියේ පැවිද්ද. ඒකයි විවේකයත් දූරමං. විවේකයේ තියෙන දුරින් කාමයට ගොඩක් දුරින්. ඒ නිසා පින්වතුනි අන්නේ ඒ ලාමක කෙලෙස් අවකාශය නැත්නම් ඒ කාම භූමිය නොහොත් ඒ යම්කිසි ආකාරයකින් ගෘහ වාසය අත්හැරලා ඒ කාමයට ඉඩක් නැති ඒ කාමෙන් වෙන් වුණා නික්ලේශී පැවිද්දටපත් වෙනවායි පඬිතුයෝ. දැන් බොහෝ දිනෙක මේ වෙනකොට පැවිදි වෙන්න අදහස ඇතිව වාසය කරනවා. එහෙනම් අන්න පෙන්නනෝ පඬිතුයෝ අර ලාමක කාම භූමියෙන් ඉවත් වෙනවා. අන්නේ පඬිතුයෝ නෙක්ලේශී පැවිදි භූමියේ නතර වෙනවා. තවත් විදිහකට කිව්වොත් පඬිතුයෝ හුදකලාවේ වාසය කරනවා. දැන් මේක මේ ධර්මයේ මිසක් පුද්ගලයෙක් සත්වයෙක් ආත්මයක් පිළිබඳ කතා පුවතක් එහෙම නෙමෙයි. හොඳට තේරුම් ගන්න ඕන. ඒ ලෝක සම්මතය තමයි සම්මුතියේ පුද්ගලයෙක් සත්වයෙක් ආත්මයක් කියලා ගන්න. ඒ නිසා මේ කාටවත් මේ ධර්මයේ මේ ගෘහවාසී දිනයට නිග්‍රහ කරා එහෙම එකක් නෙවෙයි. මේ පැවිද්දට ප්‍රශංසා කරා එහෙම කාටවත් නිග්‍රහ කරන්න හරි කාටවත් ප්‍රශංසා කරන්න හරි නෙවෙයි. මේ පෙන්නන්නේ ධර්මය. එහෙනම් පින්වතුනි දැන් Tamanටම බලා ගන්න පුළුවන් ස්වභාවය මොකක්ද කියලා තම තමන්ගේ. භාගතුන් වහන්සේ පෙන්නන්නේ මොකද්ද? මේ පඬිතු හුද්දකලා වාසය කරා. කාමයට ඉඩක් නැති භූමිය වාසය කරන්නේ පඬිතුයෝ. බාලයෝ කොහෙද හැසිරෙන්නේ? අන්නර කාමයට ඉඩ ඇති ලාමක අවකාශය. ඒ කාම භූමිය. එහෙනම් කෙනෙක්ට පඬිතෙක් හෝ බාලෙක් හෝ වෙන්න පුළුවන් තම තමන්ගේ උමනාව මත. කෙනෙක්ට පඬිතෙක් වෙන්නත් පුළුවන් අවසනම් බාලයෙක් වෙන්නත් පුළුවන්. ඒ බාලයා හෝ පඬිතයා හෝ වෙන්නේ පුද්ගලයා තුළ පවතින ප්‍රඥාවේ තරමන්. අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මයේ මනවින් අස අවබෝධ කරගත්තාම අන්නේ කාමයේ දුක බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තට පස්සේ අන්න පුළුවන්කම ලැබෙනවා ඒ බාලභාවයෙන් ඉවත් වෙලා පඬිත භාවයටපත් වෙන්න. එහෙනම් පඬිතෝ ඉන්නේ හැමතිස්සෙම බ්‍රහ්මචාරීව බ්‍රහ්මයෝ වගේ තනියෙන් ඉන්නේ ඒක විහාරී තනිව හැසිරෙන්නේ දෙදෙනෙක් සමග ග්‍රාම්‍ය වාසයෙන් වෙන් වෙලා ඉන්නේ මෛතුන්ෙන් වෙන් වෙලා ඉන්නේ තනිව හැසිරෙන්නේ කංග වේණෙක් වගේ අන පඬිතයන්ගේ ස්වභාවය. එහෙමනම් ඒ පඬිතයන්ට පුළුවන් කමක් නැහැ අනර ක්ලේශ ලාමක අවකාශයේ ඉන්න.
ලාමක ඒ ක්ලේශ සහිත ඒ කාම අවකාශීන්ද ඒ කාම අවකාශයෙන් වෙන් වෙලා උත්තරීතරු ඒ හුදකලාව ඒ උතුම් අනගාരിക ජීවිතය පැවිද්ද වෙන්නත් පුළුවන් අනගාരികව වාසය කරන වෙන්නත් පුළුවන් කොයි ආකාරයෙන් හරි අර කාමෙන් වෙන් වෙච්ච භ්‍රමචාරී ජීවිතයට යොමු වෙනවා තත්‍රාභිරති මෙච්චය හිත්වා කාමේ ආකිංචනෝ හිත්වා කාමේ අකිංචනෝ පරියෝ ධපේ අත්තානං චිත්තා කිලේසේහි පණ්ඩිතු තත්‍රාභිරති මෙච්චය හිත්වා කාමේ අකිංචනෝ පරියෝ ධපේ අත්තානං චිත්තා කිලේසේහි පණ්ඩිතු මේ තත්‍රාභිරති මිච්ඡය කිව්වේ මෙන්න මේ සාවද්‍ය වූ මහා මිත්‍යාවක් වූ මුලාවක් වූ ත්‍රිවිධ තණ්හාවෙන් ත්‍රිවිධ තණ්හාවට හිතකර නැත්නම් ඒ ත්‍රිවිධ තණ්හාව වඩවන කාමයෙන් වෙන් වෙලා හුදකලා වාසය කරමින් පඬිතුයෝ කටයුතු කරනවා. පරියෝධපේ ආත්තානං මේ අත්භවය ඒ කිව්වේ මේ කාය වේදනා චිත්ත ධම්ම පිරිසිදු කරනවා. ක්ලේශයන්ගෙන් ඉවත් කරනවා. ක්ලේශයන් ඉවත් කරනවා. ඒ කිව්වේ සුද්ධ සිංහලෙන් කිව්වොත් මේ කාය වේදනා චිත්ත ධම්ම කෙලෙස් වලට ඉඩක් ඇති නොවන ආකාරයෙන් පරිහරණය කර. සතර සතිපට්ඨාන. එහෙනම් ඒ අත්භවය පිරිසිදුව පරිහරණය කරනවා. පරියෝධපේ ආත්තාන චිත්තා කිලේශී පඬිතෝ. එතකොට ඒ හිතේ තියෙන කෙලෙස් ටික දුරු කරලා හිත අත්භවය පිරිසිදු කරලා හිත නිකලස් කරලා හිත පිරිසිදු කරලා පඬිතු හුදකලා වාසය කරනවා. කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යන ත්‍රිවිධාකාරී ත්‍රිවිධ තණ්හාව ත්‍රිවිධාකාර වූ තණ්හාව දුරු කරමින් කාමයෙන් වෙන්වම වාසය කරමින් ආත්භවය පිරිසුදු කරමින් පිරිසුදු ආත්භවයක් පරිහරණය කරමින් හිත පිරිසුදු කරමින් හිතේ පවතින කෙලෙස් දුරු කරමින් පඬිතුයෝ කටයුතු කරනවා. ඔන්න පඬිතුයෝ කටයුතු කරන ආකාරය. දැන් අද සමාජයේ පඬිතයා කියලා කියන වචනේ නිග්‍රහයක් පිණිසත් කියන ගොඩක් තැන් වලදී. පින්වතුනි කාලයක් ගියාට පස්සේ මේ ශාසනයේ අර්ථය සංගවේලා ගියාට පස්සේ මේ සමාජයේ පැතිරෙන්නට ගත්තේ මායාවේ අදහස් බහුල වශයෙන්. ඒ නිසා තමයි අද වෙනකොට අපි මේක සාමාන්‍ය නිකන් විහිළුවට වගේ කිව්වත් විහිළුවට නෙවෙයි ඇත්තටම වෙලා තියෙනෙත් ඒකම තමයි. හැම දෙයකම බලන්නකෝ ඕනම දෙයකට ඕනම යම්කිසි ආකාරයක ආස්වාදයක් ජනිත වන ඕනම අවස්ථාවකදී මාර කියන විවහාරය ඉන්නේ හැටි. මාර රූපේ, මාර ශබ්දේ, මාර ගන්ධය, මාර රස, මාර ස්පර්ශ යනාදී වශයෙන් මාර වැඩ, මාර ලෝකය. එහෙම විවහාරයක් එන්නේ ඇයි? මාර විවහාරය. මාරයාගේ විවහාරය බලවත් වෙලා. ඒ කියන්නේ මාරයා මේ ජීවිත ඇතුලේ පරිහරණය වෙන මාරයා මේ ජීවිත අතික්‍රමණය කරලා ආක්‍රමණය කරලා මාරයා මේ ජීවිත පරිහරණය කරන්න පටන් අරන්. ඒකයි මාර විවහාරය ඉන්නේ සමාජයේ. එතකොට ඒ මාරයාගේ අදහස් තමයි සමාජෙ පැතිරෙන්නේ. එතකොට මේ මාරයා අදහසක් දෙනවා. ඊටාම සූක්ෂම අන්දමින්. හොඳට බලන්න යම්කිසි ආකාරයකින් යමෙක් ධර්මයෙන් අවවාදයක් දුන්නොත් කාට හරි අපි තුමුක රැකියා ස්ථානික විශේෂයෙන් රැකියා ස්ථානික කියලා. ඒකක පන්සලේදී ඔක වෙන්නේ නැහැ මොකද අරිහත් දජයට තියෙන බය නිසා එහෙම කියන්නේ නැහැ. හැබැයි අපි තුමු සාමාන්‍යයෙන් යම්කිසි ස්ථානික රැකියා ස්ථානික වගේ ජනයා ගැවසෙන ස්ථානිකදී යම්කිසි ධර්මීය පිළිබඳ අවබෝධයක් තියෙන යම්කිසි පින්වන්තයෙක් යම්කිසි බුද්ධ ශ්‍රාවකෙක් වැරදි කරන තව කෙනෙක්ට මොන හරි අවවාදයක් දෙනවා. හිතවත්කමට ඔය වැරද්ද කරන්න එපා ඔක වරදක් යන ආදිවාසී. එතකොට සමහරවිට මූණටම කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් පැත්තකට ගිහිල්ලා කියන්න පුළුවන් ආක මහ පඬිතෙක් කියලා. මට ඔය පඬිතයා පේන්න බෑ. ඕක මහ අති පඬිතයා කිය එහෙම ඔබ දැකලා ඇති එහෙම අවවාද දෙන. එහෙම අති පඬිතයොත් ඉන්න පුළුවන් ලෝකේ. ඒ කියන්නේ මෝඩකම ඉහවහා ගිය එහෙම මිනිසුත් ඉන්නවා අති පඬිතයා කිව්ව එහෙම කෙනෙක්. එහෙම ජාතක කතාවක්ම තියෙනවා. එතකොට ඒ අති පඬිතයොත් ඉන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අවවාදයක් දෙන කෙනාවත් බැහැර කරනවා පඬිතෙක් කියලා. ඒ වැරද්දට ආවඩන කෙනාව ලං කර ගන්නවා හරි වටින වස්තුවක්, හරි වටින මිත්‍රයෙක් කියලා හිතාගෙන. එහෙම තමයි තියෙන්නේ. එතකොට පින්වතුනි අර මාර බලයම තමයි අර පඬිතව ජීවිතෙන් ඈත් කරේ. බලන්න අසේවනාච බාලානම් පඬිතානංච සේවනා කිව්ව
උත්තරීතර බුද්ධ වචනයට පිටුපාගෙන ජීවත් වෙන්නේ මිනිස්සු බහුතරයක් දෙනා. ඒ වුණාට gedara dore මොන හරි වැඩක්පලක් කරනවා නම් මහා මංගල සූත්‍රයෙන් පටන් ගන්න තුන් පිරිත කියලා තමයි වැඩේ පටන් ගන්න. පටන් ගන්නෙම අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියලා මහා මංගල සූත්‍රයේ ඒ මංගල්‍ය කරුණු. හැබැයි අපි ජීවිතේ පටන් ගන්නෙත් මොන හරි මංගල්‍ය කාරණාවක් කියලා හිතාගෙන පුළුවන් තරම් අසත්පුරුෂයෝ ඒක රාශී කරගෙන. ඒතර එක පණ්ඩිතෙක්වත් නැහැ. ඉන්න තරමක් ඉන්නේ අසත්පුරුෂයෝ බාලයෝ. ඒ වුණාට අපි මහා මංගල සූත්‍රය කියලා තමයි වැඩේ පටන් ගන්න. පින්වතුනි, පිරිත් කියලා නෙවෙයි ජීවිතේට මංගල්‍ය උදා වෙන්නේ. පිරිත් වලත් බලයක් තියෙනවා සාමාන්‍යයෙන්. නමුත් මිනිස්සු ධර්මයේ හැසිරෙන්න ඕන. ඒ පඬිත මිනිසයන් ඇසුරු කරන්න ඕනේ කියන්නේ සත්පුරුෂයන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයන් ඇසුරු කරන්න ඕන. එහෙම නැතුව බාලය ඇසුරු කරමින් මහා මංගල සූත්‍රය සජ්ජායනා කරාට මිනිසුන්ගේ ජීවිතවලට යහපතක් උදා වෙන්නේ නැහැ. යම්කිසි ආකාරයෙන් අර පිරිත්වල බලය නිසා ඒ තේන සත්‍ය වජ්ජන යන ආදි වශයෙන් පිරිසුදු සත්‍යෝ බලයෙන් යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරාම එසේ යහපතක් සිද්ධ වුණොත් මිසක් ඒ ඇරෙන්නට මිනිසයන්ගේ ජීවිතවල චින්තනමය චර්යාමය වෙනසක් නොවන තාක්කල් යහපතක් නම් උදා වෙන්නේ නැහැ, මංගල්‍යයක් නම් උදා වෙන්නේ නැහැ. අවමංගල්‍යම තමයි උදා වෙන්නේ. එහෙනම් මෙන්න මේ පඬිතයා සමාජයෙන් අද ඈත් වෙලා ඉන්නේ. පඬිතයා සමාජයෙන් ඈත් කරලා තියෙන්නේ, පිළිකුල් කරලා තියෙන්නේ අයව. හොඳට බලන්න අර පෙර පාසලේ ඉඳලම අර විශ්වවිද්‍යාලය දක්වාම බාලයෝ තමයි රජ කරන්නේ. පඬිතයන්ට ඉඩක් නැහැ. පඬිතයෝ අයින් කරනවා. ඉස්කෝලේ ගියත් මේ වගේ අත්දැකීම් මේ කියන්නේ කරුණු කාරණා ඇතිව සාකාරණා සහිතව ඕනතරම් දරුවෝ පාසල් යන දරුවෝ කියලා තියෙනවා. ඒ අයට නිග්‍රහ කරනවා. අනිත් අය පන්සලේදී බුදුන් වඳිනවා දැක්කොත් ඒ ගැන කතා කරනවා දැක්කොත් ඒ ගැන සාකච්ඡා කරනවා දැක්කොත් ධර්මය ගැන සාකච්ඡා කරන එක අනිත් අයගේ නිග්‍රහයට හේතුවක් කියලා. විශ්වවිද්‍යාලෙදිත් එහෙමයි. එහෙනම් පින්වතුනි ඔබම බලන්න මේ සමාජයේ වැඩි හරියක් මෙන්න එහෙනම් පඬිතුයෝ නෙවෙයි බාලයෝ. එහෙනම් බාලයන්ගෙන් පිරිච්ච සමාජයක්. එහෙනම් ඒ අයට සැනසීමක් නැහැ. බාලයා දුක් විඳිනවා, පඬිතයා සැප විඳිනවා. ජන සමාජයක් වශයෙන්ම සියලු දෙනා දුක් විඳින්නේ ඇයි කියලා ඔබ දැන් තේරුම් ගන්න. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා දුක පැමිණෙන්නේ බාලයාට, සැප පැමිණෙන්නේ පඬිතයාට කියලා. එහෙනම් අන්න සැප පැමිණෙන්නේ පඬිතයාට. එහෙනම් ජන සමාජයක් වශයෙන් රටක් වශයෙන් අපි දුක් විඳිනවා කියලා කිව්වොත් ඒකේ තේරුම මොකක්ද කියලා බලන්න ඕන. එහෙනම් අන්න බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා පඬිතයා දුක් විඳින්නේ නැහැ, පඬිතයා සැප විඳින්නේ. අර ත්‍රිවිධාකාර වූ තණ්හාව දුරු කරලා අත්භවය පිරිසුදු කරගෙන කාමෙන් වෙන් වෙලා පිරිසුදු අත්භවයක් පරිහරණය කරමින් හිත පිරිසුදු කරගෙන පඬිතයෝ වාසය කරනවා. ඒ නිසා සෑම මොහොතකම සැප තියෙනවා ඒ පඬිතයන්ගේ ජීවිත තුළ. ඔබම නුවණින් කල්පනා කරන්න හැම මොහොතකම බලන්න මොනතරම් අපි මුලාවකටපත් වෙලාද ඉන්නේ කියලා. දැන් හැම මිනිසෙක්ම මේ සැප විඳින්න උත්සාහ ගන්න නන්විද පරියායෙන් ජීවත් වෙන්න ජීවිතාවක් කරන එක ගැන නෙමෙයි මේ කියන්නේ. එතනින් එහා පැත්තට තියෙන සියලුම ආශ්‍රයයන් පස්සේ එහෙම නැත්නම් ආසාවන් පස්සේ ලුහුබඳින ජීවිත ගැන ජීවත් වෙන රැකියාවක් මොකක් හරි වෘත්තියක් සිද්ධ කරන්න ජීවිකාවක් තියෙනට ඕන ගෘහ ජීවිත ගත කරනකොට. එතකොට පින්වතුනි ඒ ගැන නෙමෙයි මේ කියන්නේ රැකී ආරක්ෂා කරන එක ජීවිකාවක් පවත්වාගෙන යන එක නෙවෙයි. එතනින් එහා පැත්තට අපි මේ හිත නැමැති මායයට ගොදුරු වෙලා කෙලෙස් වල ගොදුරක් බවට පත් වෙලා සැප හොයන්න කියලා හිතාගෙන අනන්ත අප්‍රමාණ විදිහට වෙහෙසෙනවා. ඒකයි සෑහීමකටපත් වෙන්න බැරි. අතෘප්තිකර ජීවිතයක් ගත කරන්නේ මෙන්න මේ ආශ්‍රව පස්සේ ලුහුබඳින නිසා. නැත්තම් මිනිස්යන්ට තම තමන්ගේ වෙහෙස මානසික උපයාස අපයා ගන්න දේ හොඳට මැති ජීවත් වෙන්න. කොච්චර හම්බ කළත් එහෙම නැත්නම් කොච්චර රැස් කරගත්තත් මිනිස්යන්ට සෑහීමක් නැහැ. ඌනෝ ලෝකේ අතිත්තෝ. ඌනයි හැමතිස්සෙම හිතේ මොනවා හරි අඩුවක් වෙනවා. තව එකක් අඩුයි, තව එකක් අඩුයි, තව එකක් අඩුයි, මොනවා හරි අඩුයි. මොනවද කියලා ඇහුවොත් එහෙම දෙන්න උත්තරයක් නැහැ. මොකක් හරි අඩුයි ඒ වුණාට හැමතිස්සෙම. මොකක්ද එකක් අඩුයි. මොකක්ද අඩු කියලා ඇහුවට උත්තරයක් දෙන්න බෑ. හැබැයි අඩුවක් තියෙනවා හැමතිස්සෙම හිතේ. තෘප්තිකර භාවයක් නැහැ ජීවිතේ. තෘප්තියක් නැහැ. මොන දේ කරත් ආපසු හැල්ල බැලුවාම සතුටක් නැහැ ජීවිතේ. සෑහීමකටපත් වෙන්න පුළුවන් දෙයක් ලැබිලා නැහැ. තව තවත් ලබන්න ඕන. එතකොට හිතෙනවා අද නැති වුණාට හෙට සෑහීමකටපත් වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. හෙටත් ඒ නොසෑහීම ඒ විදිහටම තියෙනවා. හෙටත් ඒ අතෘප්තිය ඒ විදිහටම තියෙනවා. එහෙනම් ඔබ මැරෙනකම්ම ඔය ප්‍රශ්නට උත්තරයක් හෙව්වට ලැබෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව ඔබ හොයන්නේ ලැබෙන්නේ නැති උත්තරයක්. එහෙනම් අන්න භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා සැප උදා කරගන්නට
ඔය තරම් වෙහෙසෙන්නට ඕනේ. දැන් බලන්න මිනිස්සු සැප උදා කරගන්නට නොකරන දෙයක් නැහැ. හඳට රොකට් හිටන් යවන්න උත්සාහ ගන්න. සැප උදා කරගන්න කියලා හිතාගෙන. ඔය විදිහෙන් හරි සැප. පොළවේ නැත්නම් හඳේ හරි සැප ඇති කියලා හිතන. කොහේ හරි සැප හොයන්න ඕන. පිටසක් වල ගවේෂණය කරන්නේ මෙහි නැත්නම් එහි හරි සැප ඇති කියලා හිතාගෙන. සැප ඔය කොහෙවත් නැහැ. සැප තියෙන්නේ තමා තුලමයි අවබෝධය තුලමයි. අන්න භාගතුන් වහන්සේ දේශනා කරන සැප උදා කරගන්න ක්‍රමය. ඒකට කරන්න තියෙන්නේ මොකද්ද? අත්භවයේ පිරිසුදු පරිහරණය කරන එක. රාගයෙන්, දේශයෙන්, මෝහෙන් තොරව ජීවිතේ පරිහරණය කරන සුද්ධ සිංහලෙන්. එච්චරයි කරන්න තියෙන්නේ. එතකොට ඒ සැපේ කොහෙවත් තියෙන එකක් නෙවෙයි. සැපේ පිරිසුදු භාවිතය තුළ අත්දකින්න. හිතේ පිරිසුදු භාවය තුළ සැප තියෙන්නේ. බලන්න මොනතරම් ක්ලේශයෙන් සැප විඳින්න පුළුවන්ද කියලා. සැප විඳින්න කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් එයාට කරන්න තියෙන එක දෙයයි හිත පිරිසුදු කරගන්න එක. එච්චර කරගන්න තියෙන්නේ. ඒ දේ නොකර රටේ ඇති වැඩ කරාට කවදාවත් සැප උදා වෙන්නේ නැහැ. අපි මොකද කරේ? අපේ තියෙන අඥාන කම්මින් අසිරිමත් වූ බුද්ධ වචනයේට බුදු පියාණන් වහන්සේගේ ධර්මයට කන් දෙන්නේ නැතුව අපිට වුණා විදිහට වැඩ කරන්න කියලා අපි මොකද කරේ? හිතේ තියෙන අපිරිසුදුභාවය එන්න වැඩි කරගත්තා. එන්න වැඩි කරගත්තා. අවසානයේ මොකද වුනේ? එන්න දුකටපත් වුණා. සචිත්ත පරියෝදාපන සෝකීය චිත්තය පිරිසිදු කරගන්න. එතකොට හිත දමණය වෙන්නේ. අපිරිසිදුව තියෙනකන් ඒ හිත සැරිසරනවා හතර අතේ කෙලස් තියෙනකන් රාග දේශ මොහ පවතිනකන්. සචිත්ත පරියෝදාපන සෝකීය චිත්තය පිරිසිදු කරගන්න. අන්න සැප තියෙනවා එතන. දැන් බලන්න එහෙනම් හිත පිරිසිදු කරගන්න කොහොමද දුවන්න ඕනද කියලා. හිත පිරිසිදු කරගන්න මේ ලෝකේ තියෙන කිසිම ලෝකායත විශේෂයකට නැඹුරු වෙන්න අවශ්‍ය නැහැ. හිත පිරිසිදු කරගන්න ප්‍රඥාවෙන් පුළුවන්කම ලැබෙනවා අමා ධර්මයට කන් දීමෙන්. හිත පිරිසිදු කරගන්න පුළුවන්කම ලැබෙනවා පටිසෝත චින්තනෙ නිවැරදි චින්තනෙ. එච්චරයි අවශ්‍ය. සැප පවතිනේහි නිවැරදි චින්තනය තුළ. නිවැරදි චින්තනය මොකක්ද කියලා අපි දැන් 100ක් දහස්වර පෙන්ලා දීලා තියෙනවා. පටිසෝත චින්තනය. ඒකෙ මේ අපි හිතන විදිහ වැරදි. නිවැරදි විදියට හිතන්න හැකි වෙනවා යම් දවසක අමා ධර්මයට කන් දුන්නාම. අපි සත්‍යයට පිටුපාගෙන හිතුවේ. සත්‍ය යටපත් කරගෙන අපි සත්‍ය උඩ නැගලයි ජීවත් වුනේ. සත්‍ය යටපත් කරගෙන හිටියේ. සත්‍ය පාගගෙන හිටියේ දෙපතුල යට. උඩු යටි කුරු වෙලා හිටියේ. අපි හිතන් හිටියේ කකුල් දෙකෙන් හිටන් ඉන්නවා කියලා. අන්තිමට බැලුවාම ඉඳලා තියෙන ඔළුවෙන්. ඔළුවෙන් හිටගෙන ඉඳලා තියෙන. ඔළුවෙන් හිටගෙන හිටපු අපිව දෙපයෙන් සිටවන අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ඔළුවෙන් හිටගත්තාම අනිත් පැත්තට පේන්නේ ඔක්කොම. උඩු යටි කුරු වෙලා පේන්නේ. ඔළුවෙන් හිටගෙන ලෝකෙ දිහා බැලුවා. එතකොට පෙවුණා කාමයේ සැපයි කියලා. ඒ කියන්නේ අපි සම්පූර්ණයෙන් උඩු යටි කුරු වෙලා ඉඳලා තියෙන්නේ. යටි කුරු වෙච්ච චින්තනයකින් ලෝකෙ දිහා බැලුවා. යටි කුරු වෙච්ච චින්තනයට කවදාවත් ඇත්ත පේන්නේ නැහැ. විකෘතියක්මයි පේන්නේ. මොකද යටි කුරු වෙලානි තියෙන චින්තනේ. එතකොට පේන්නේ අනිත් පැත්තට. අර ඔළුවෙන් හිටන් ඉන්න මිනිහට පේන විදිහට. හැබැයි අපි හිතුවා අපි කකුල් දෙකෙන් හිටන් ඉන්නේ කියලා ඔළුවෙන් හිටගෙන. අනන්ත අප්‍රමාණ දුක් විඳ ඔළුවෙන් හිටගෙන. දුක් විඳින්මින් හිතුවා දෙපයෙන් හිටගෙන ඉන්නේ කියලා නෑ. අන්න අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකෙ පහළ වුණා. උන්වහන්සේ පෙන්ලා දුන්නා නුඹලා ඔළුවෙන් හිටගෙන ඉන්නේ. චින්තනේ යටි කුරු කරගෙන ඉන්න අනිත් පැත්තට හරවගෙන ඉන්නේ ඔය. හැරවිලා තියෙන්නේ. හරවගෙන ඉන්නව නෙවෙයි හැරවිලාමයි තියෙන සංසාරේ පුරාම. එහෙනම් ඔන්න ඔය චින්තනෙන් කවදාවත් නුඹලාට සැප උදා වෙන්නේ නැහැ. එහෙනම් ඔය යටිකුරු වෙච්ච චින්තනේ මෙන්න මෙසේ උඩු කුරු කළ යුතුයි. මේ කාමී ආස්වාදී සැපයි කියන මෙන්න මේ මුලාව දුරු කළා. කාමී ආස්වාදී දුකයි කියන යථාර්ථ චින්තනයටපත් විය යුතුයි. අන්නේ චින්තනය තුල කටයුතු කළ යුතුයි අනාදි වශයෙන් පෙන්වා දෙනවා. එතකොට අන්න පුළුවන්කම ලැබෙනවා මොකද්ද? අන්න අර අවිජ්ජාව නැත්නම් මුලාව දුරු කරලා හිතේ රාගයේ දේශයේ මොහේ උපදින ක්‍රියාවලින් අතර කරගන්න. එනම් පින්වතුනි අන්න එතරම්නේ සැප තියෙන්නේ. බලන්නකෝ සැප උදා කරගන්න මොනවද අවශ්‍ය කියලා. දැන් බලන්න අපි හිතන සැප උදා කරගන්න සල්ලි භාගය ඕන, යාන වාහන ඕන, ගෙවල් දොරවල් ඕන, හරක බාන වතු පිට කඩම් මිල මුදල් ඔක්කොම ටික ඕන. තනතුරු දානාන්තර තාන්න මාන ඔක්කොම ටික ඕන. ඔය කිසි දෙයක් ඕනේ නැහැ. සබ්බ පාපසා කරන සියලු පාපයන්ගෙන් වළකින්න ඔය කිසි දෙයක් අවශ්‍ය නැහැ. දස අකුසලෙන් වළකින්න ඔය කිසි දෙයක් අවශ්‍ය නැහැ. එක දෙයයි අවශ්‍ය ප්‍රඥාව. කුසල සුපසම්පදා අවිද්‍යා තෘෂ්ණා පහ කරන්න ඔය කිසිම දෙයක් අවශ්‍ය නැහැ. එක දෙයයි අවශ්‍ය ප්‍රඥාව. සචිත්ත පරියෝදාපන සෝකී චිත්තේ පිරිසිදු කරගෙන දමනය කරගන්න ඔය කිසි දෙයක් අවශ්‍ය නැහැ. එකම දෙයයි අවශ්‍යයි ප්‍රඥාව.
ඒතන් සම්බුද්ධ ශාසන විශ්වයේ පරම සැපේ උදා කරගන්න අවශ්‍ය ඒ උතුම් වූ සම්බුද්ධ ශාසනය ඉටු කරන්නට ඒ නැත්නම් මේ සම්බුද්ධ ශාසනයේ අර්ථය නෙලා ගන්නට ආර්ථය පසක් කර ගන්නට ප්‍රතිඵලය නෙලා ගන්නට අවශ්‍ය එක දෙයයි ඒ තමයි ප්‍රඥාව. ඒ ප්‍රඥාව හා සමාන වස්තුවක් නෑ තවත් එහෙම බැලුවම. එහෙනම් පින්වතුනි අන්න පඬිතුමෝ මේ ලෝකේ සැප විඳිනවා. එහෙනම් පඬිතෙක් වෙන්න එදාට වෙහෙස දුරු වෙනවා විවේකය ඇති වෙනවා. බාලයෙක් වෙලා ඉන්නකන් ජීවිතයට මහ වෙහෙසක්. අවිවේකයි ඒ ජීවිතය. සැප ගොඩාක් දුරයි ජීවිතේ. පඬිතෙක් වෙච්ච දවසට ඒ ජීවිතේ වෙහෙස දුරු වෙනවා. ඒ ජීවිතේ විවේකයටපත් වෙනවා. එදාට සැප තමන් තුලමයි. නිකන් සැපයක් නෙවෙයි පරම සැපේ. එහෙනම් මෙන්න මේ විදිහට කටයුතු කරමින් යේසං සම්බෝධි අංගේසු සම්මාචිත්තං සුභාවිතං. එහෙනම් මෙන්න මේ කිව්ව අවබෝධයේ අංග මේ සප්තබොජ්ජ අංග සම්මාචිත්තං සුභාවිතං මනමින් සිත තුළ භාවිත කරයි නම් එහෙම නැත්නම් අත්භවය තුළ ඒ සප්තබොජ්ජාංග ධර්ම මනමින් භාවිත කරයි නම් ආදානපටි නිස්සග්ගේ කිසිවක් මේ ලෝකේ අල්ලගන්නේ නැහැ දාට හිත. ආදානපටි නිස්සග්ගේ තදින් අල්ලකට සියල්ල ගිලිහිලා යනවා හිතින්. අනුප්පාදයේ රත අනුප්පාදායේ රත අනුප්පාදේ කියලා කිව්වේ මේ උදා නොවීම නැත්නම් හට නොගැනීම නැත්නම් නූපදීම නිරෝධය ඒක වෙ නිවන. එහෙනම් අන්නේ නිවනේ හිත පිහිටනවා හිත නිවන ඇලිනවා නිවනට ඇලුම් කරනවා ඡන්ද ඉර්ධිපාදේ කීනාසවා ජුතිමන්තෝ එදාට ආශ්‍රව ක්ෂය වෙනවා ආශ්‍රව අවසන් වෙනවා ඒ ආශ්‍රව අවසන් කරපු ඒ ආසාවන් අවසන් කරපු ජුතිමන්තෝ ආලෝකයටපත් වෙච්ච උත්තමයෝ තේ ලෝකේ පරිනිබ්බුතෝති අන්නේ ආශ්‍රව ක්ෂය කරන ලද ආලෝකයටපත් වෙච්ච ඒ උතුමන් පිරිනිවීමටපත් වෙනවා පිරිනිවීමට මෙන්න මෙතන සඳහන් වෙනවා කීන ආශවා ජුතිමන්තෝ ආශ්‍රව ක්ෂය වීම ආශ්‍රව ක්ෂය කිරීම එහෙනම් පින්වතුනි සංසාරයෙන් එතරට යන්න නම් මෙන්න මේ ආශ්‍රව ක්ෂය වෙන්න ඕන ආශාවල් තියෙනකම් බෑ හිතේ එහෙනම් ආශාවල් කියන්නේ මොනවද මේ විටින් විට මේ අවිජ්ජාව නිසා ඇති වෙන විවිධාකාර බලාපොරොත්තු මෙන්න මේ ආකාරයෙන් එහ කරන ආශය දිව ශරීරයේ මාසු පිනවිය යුතුයි මෙන්න මෙහෙම ආශ්‍රව ඇති වෙනවා අන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපිට පෙන්වා දෙනවා අනවශ්‍ය දේ හිතන්න ගියොත් ආශ්‍රව පහළ වෙනවා කියන්නේ. කියන්නේ ඔබ ඕන නැති මාතෘකාවක් ගැන ඒ කියන්නේ කාමයට හිත කර මාතෘකාවක් ගැන හිත ඉන්නකො ටිකක් වෙලා ඔන්න බලා ගන්න පුළුවන් ආශ්‍රව හට ගන්න හැටි හිතේ විවිධාකාර ආසාවල් උපදිනවා අනවශ්‍ය දේවල් ගැන හිතන්න ගියාම ලෝකය ගැන හිතන්න ගියාම කාමයට සම්බන්ධ මාතෘකා ගැන හිතන්න ගියාම එවදු මනුස්සයොත් එක්ක කතා බහ කරන්න ගියාම ආශ්‍රව උපදිනවා ඒ නිසා හැකිතරම් ඒ ආශ්‍රව උපද්දන්නට හේතු වන අසත්පුරුෂ ඇසුරෙන් වෙන් වෙන්නට ඕන දැන් කෙනෙක්ට පුළුවන් තව කෙනෙකුගේ හිතේ ආසාවක් ඇති කරන්න කතා බහ තුලින් ඔබ දැකලා ඇති විවිධාකාර ඔය තියෙනවා වෙළඳ දැන්වීම් කියලා කියන විවිධාකාර මාධ්‍ය සංදර්ශන තියෙනවා ඒ වගේම ඔය මිනිසයන්ට විවිධාකාර ආකර්ෂණීය අන්දමෙන් කතා කරන්න පුළුවන් විදිහේ පුද්ගලයෝ ඉන්නවා මේ ලෝකේ මෙන්න මේ අයට පුළුවන් ඒ අයගේ කතාව තුළින් ඒ අයගේ ප්‍රකාශනය තුළින් මිනිස්සු තුළ ආශ්‍රව ඇති කරන්න ආශාවන් පහළ කරන්න එහෙම කරන්න පුළුවන් ත්‍රස්තවාදී කල්ලියක් වුණත් හදා ගන්න පුළුවන් මේ මට්ටමට විවිධාකාර ආශාවන් නැති කරන්න පුළුවන් දැන් ඔබට මතක ඇති පහුගිය කාලේ අර එක්තරා ත්‍රස්තවාදී පිරිසක් මේ කන්‍යාවියෝ 72 දෙනෙක් ලැබෙනවා කියලා ඔන්නෝම හිතාගෙන අර බඩේ බෝම්බයක් බැඳගෙන ගිහිල්ලා විනාශ වුණා. දැන් බලන්න ඕන්ට ඒ විනාශය අත් කරලා දුන්නේ ආශ්‍රවයක්. ඔවුන් තුල ආශාවක් ඇති කළා. මෙහෙම දෙවියන් වහන්සේ ගාවට ගියොත් කන්‍යාවියෝ 72 දෙනෙක් ලැබෙනවා යනාදි වශයෙන්. ඊට පස්සේ ආශාව නිසා මොකද උනේ? අර තමන්ගේ සීදී නසා ගැනීම තමන්ගේ ජීවිතය තොර කර ගැනීමත් ඔහුට මහා වැඩක් උනේ නැහැ. මේ වගේ විවිධාකාර ආශ්‍රව ඇති කරලා තව කෙනෙක්ව විනාශ කරන්න පුළුවන්කම තියෙනවා මේ අසත්පුරුෂයන්ට. ඒ නිසායි භාගතුන් වහන්සේ අසේවනාච බාලාණන් කිව්වේ. දැන් ඔබේ දරුවෝ වුණත් ඒ කියන්නේ ඥානීය මොහුකුරා ගියේ නැති පිරිස ඉන්නවා තරුණ පිරිස විශේෂයෙන්. මෙන්න මේ අය නුසුදුසු අය ඇසුරු කළොත් එහෙම නුසුදුසුන් ඇසුරට ගියොත් එහෙම අර අසත්පුරුෂයන්ට හැකියාව තියෙනවා හිතේ ආශ්‍රව ඇති කරන්න ආසාවක් ඇති කරන්න. ඒ කිව්වේ යම් කිසි ආකාරයකින් ඇහැ කන නාසය දිව ශරීරය මනස පිනවීම පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරන්න හැකියාව තියෙනවා.
ඊට තමයි අර දැන් ඔය කියනවා සාමාන්‍ය ජීවිතේ තියෙනවා කතාවක් බලාපොරොත්තු අපිව ජීවත් කරවයි කියලා. ඉතින් ඔව් ජීවත් කරවන්නේ බලාපොරොත්තු තමයි ආශ්‍රව බැලුවාම. සංසාරේ පුරාම ජීවත් කරෙවි ඔය ආශ්‍රව තමයි බලාපොරොත්තු තමයි. තවදුරටත් ඒ බලාපොරොත්තු ඉස්සරහටත් පවත්වාගෙන යනවා. ඇයි කිසිම ආශ්‍රවයකින් ඒ ජීවිතේ පරම සතුට උදා වුණේ නැහැ. ඒ නිසා තවදුරටත් බලාපොරොත්තු වල අඩුවක් නැහැ. බලාපොරොත්තු ජීවිතේ ජීවත් කරුවයි කියලා මාරයා කිව්වා. අපි ඒක අහගෙන බලාපොරොත්තු ඇති කර ගන්නවා එකින් එක. එතකොට ඔබට කියන්නත් පුළුවන් විවිධාකාර අසත්පුරුෂයෝ ආශාවක් නැති කරගන්න. මෙන්න මේ ආශාව ඉෂ්ට කරගන්නවා කියලා ඔබ ඉලක්කයක් ඇති කරගන්න. ඔබ අරමුණක් ඇති කරගන්න යන ආදි වශයෙන්. ඔවුන් ඔබට පෙන්වන්නේ ඉලක්කය විතරයි. ඒ ඉලක්කය කරා ගමන් කරන මාර්ගයේ තියෙන ඒ අනන්ත ප්‍රමාණ දුක්ඛ ස්කන්ධය කවදාවත් ඔවුන් ඔබට පෙන්වා දෙන්නේ නැහැ. මොකද ඔවුනුත් ඒක දැක්කේ නැති නිසා. දැන් කාට හරි කඳු මුදුනක් පෙන්නලා කියනවා අන්න අර කඳු මුදුනේ කොඩියක් ගහලා තියෙන ඕනෝක ගලවන් එන්න කියලා. ඔන්න ඉලක්කයක් දුන්නා. දැන් මේ මිනිහයාට කියනවා ඔබ ඒ කන්දට නැග්ගොත් ඔය කොඩිය ගැලවුවොත් මහ වීරයෙක් වෙනවා කියලා. ඒ මෝඩකම නිසා මොනවා හරි අපි නෝ කන්දට නැග්ගා මොනවා හරි දෙනවා. ත්‍යාගකුත් දෙනවා කිව්වා කියලා. දැන් ආශ්‍රවයක් ඇතිවෙනවා ආසාවක් ඇතිවෙනවා කන්ද මුදුනට නගින්න. ඒ කන්ද මුදුනට නගින ක්‍රියාවලිය ඇතුලේ මොනතරම් දහදුකක් හැංගිලා තියෙන්න පුළුවන්ද? මොනතරම් අනතුරක් තියෙන්න පුළුවන්ද? මොනතරම් විශාල අනතුරක් තියෙන්න පුළුවන්ද? සමහරට අතරමඟදී මරණය වුණත් උදා වෙන්න පුළුවන්. අතරමඟදී විවිධාකාර ව්‍යසනයන්ට ගොදුරු වෙන්න පුළුවන්. මේ ඉතිසලත් පැහැදිලි කරා එකපාරක් අර ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගත්ත ලංකාවේ සිසු පිරිසකුත් එහෙ ඉන්දියාවේ සිසු පිරිසකුත් එකතු වෙලා ඔය එවරස්ට් කන්ද දිහා බලාගෙන ඉන්නකොට එහෙම නැත්නම් ඔය හිමාල කඳු වැටි දිහා බලන් ඉන්නකොට ඔවුන්ට ඇති වුණ ආශ්‍රවයක් ආසාවක් ඇති වුණා. අපි එවරස්ට් කන්ද මුදුනට නගිමු. මෙන්න මේ ආශ්‍රවය ඉෂ්ට කරගන්න ගිහලා මේ ආසාව ඉටු කරගන්න ගිහලා අවසානයේ අතරමඟදී සියලු දෙනා හිම කන්දකට යට වෙලා මලා. අන බලන්න මේ ආශ්‍රවය කොයිතරම් විනාශයක් අපිට අත් කළා දෙනවද? ආසාව විනාශයට මුලයි කියලා සාමාන්‍ය ජනවහරෙත් තියෙනවා. එහෙනම් මෙන්න මේ ආශ්‍රව ආසාව අවසන් වීම තමයි නිවන. ආසාවක්ය නිබ්බාන. ආශ්‍රව අවසන් වුණාම නිවන එතන. එහෙනම් මේ ආශ්‍රව පහල කරන්නේ කුමකින්ද? මේ ආශ්‍රව පහල කරන්නේ අවිජ්ජාවෙන්. මේ ඉතිසලත් අපිට පැහැදිලි කරලා ආශ්‍රව කියන්නේ මෑලියම් වගේ. හිත ඒ ආශ්‍රවයන් ගලනකොට හිත තෙත් වෙනවා ආශ්‍රවයන්ගෙන්. එතකොට ඒ මෑලියම් වගේ කියලා මම උපමාවෙන් ඔබට කිව්වේද? එතකොට මේ මෑලියම් නම් මේ යම් කිසි පෘෂ්ඨයක අපි මෑලියම් ටිකක් ගෑවොත් ඒ පෘෂ්ඨය තෙත් වෙනවා. ඒ වගේ මෙහි පවතින තව ස්වභාවයක් ඇලෙන ස්වභාවය. ඒ වගේ මේ ආශ්‍රයයන් නැතුණාම හිත තෙත් වෙනවා. ඒ සමගම එහි ඇල්මක් හට ගන්නවා ඇලීමක්. අන්න එතකොට මේ ආශ්‍රයයන්ගෙන් තෙත් වෙච්ච හිතේ තමයි මේ ලෝකේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම ඇලෙන්නේ. ඔන්න ඇලෙනවා. එහෙනම් ආශ්‍රයයන් පවතින තුරු තණ්හා පවතිනවා. ආසාවයි තණ්හාවයි. ආශ්‍රයයන්ගේ ඵලය තණ්හා වෙනවා. මොකද ආශ්‍රයයන් නිසා තමයි තණ්හාව හටගන්නේ. අර මැලියම් ටික නිසා තමයි ඇලින්නේ. ඇලීමක් හටගන්නේ. එහෙනම් අනේ මෙහෙම ආසාවක් අනේ මෙහෙම තණ්හාවක් මිනිසුනි ලැබෙදින් සැනසීමක් කියලා නුවණින් කල්පනා කරලා බලන්න ඕන. කවදාවත් ලැබෙන්නේ ආශ්‍රවයන්ගෙන් සැනසීමක් නම්. ඔබම නුවණින් දැන් බලන්න. ආශ්‍රව කොයිතරම් ඇති කරගන්න පුළුවන්? ආශ්‍රව කෝටි ප්‍රකෝටි සත සහස්‍ර අනන්තයක් ඇති කරගන්න පුළුවන් අපට අවශ්‍ය නැහැ. එක එක ආසාවක්. එකක් ඉවරනකොට තව ආසාවක්. එකක් ඉවරනකොට තව ආසාවක්. එකක් ඉවරනකොට තව 100ක් ආසාවක් උපදින්න පුළුවන්. දැන් මේ විදිහට මුළු ජීවිතේ පුරා මේ ආශ්‍රව පස්සේ ලෝහ බඳිනවා අවසානයේ අනන්ත දුකක් විඳිනවා. දැන් බලන්න අපිට කියනවා මේ ඉලක්කය ඇති කරගන්න මේ ටාගට් එක ඇති කරගන්න අපි ඒකට ගමන් කරන්න ඕන. ඒකද අපි මේ ජීවිතයේ අර්ථය කියලා. ওই වගේ ඉලක්ක ඇති කරගත්ත කී දෙනෙක් මේ සංසාරේ. කොහොම ජීවත් වෙලා මැරලා ගියාද මේ මහ පොළොවේ? කී කෝටියක්. කාටද හරි ගියේ? එහෙනම් තාමත් මේ හොයන්නේ මොකක්ද? ඒ අන්ධබාල පෘථග්ජනයන්. ඒ කියන්නේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අමා ධර්මයට කන් නොදුන්න අන්ධබාල පෘථග්ජනය හැමතිස්සෙම තමන්ගේ උමතු මානසිකත්වයෙන් තමන්ගේ අඥාන මානසිකත්වයෙන් තමන්ගේ තකතිරු ඔලොමොට්ටල මානසිකත්වයෙන් කල්පනා කරලා තමයි ලෝකේ සැප පිළිබඳ නිර්ණායක ඇති කරගන්නේ. අදහස් ඇති කරගන්නේ. මතවාද ඇති කරගන්නේ. විවිධාකාර විෂයන් බිහි කරන්නේ. ඒ උමතු මානසිකත්වයකින් ඊට පස්සේ ඒ උමතු මානසිකත්වයෙන් ඒ පුද්ගලයා ලෝකයට කියන්න පුළුවන් සැප පවතිනවා මෙන්න මේ විදිහට කටයුතු කරන්න මේ විදිහට රූපය
සද්දේ ගන්ධේ රස ස්පර්ශ ධර්මයේ හඹා යන්නේ කියලා. ඒකයි පින්වතුනි භාගතුන් වහන්සේ අපට දේශනා කළේ අසේවනාච බාලාණන් කියලා. බාලයන්ගේ හුළඟවත් අදින්න එපා. බාලය හැම තිස්සෙම ඔබට මායාවක්මයි පෙන්වා දෙන්නේ මේ ලෝකේ. අසාරු ආස්වාදයමයි සැපේ වශයෙන් වුන් පෙන්වා දෙන්නේ. ඒ අසාරු ආස්වාදයේ පස්සේ ලුහු බඳිනකොට ඒ උදා වෙන කිසිම දුක්ඛ ඒ උදා වෙන ඒ කිසිදු දුකක් පිළිබඳව වුන් වග කියන්නේ නැහැ. කොන්දේසි සහිතයි. මොකද්ද? ඔබ ආස්වාදය හඹා යන ටාගට් එකට යන්න. හැබැයි එහිදී මොහොන දෙන කිසිදු දුකක් පිළිබඳව වග කියනු නොලැබේ. එහෙනම් පින්වතුනි එහෙම ටාගට් එකක් ඔබට පෙන්වා දෙන්නේ ඔහුට කීයක් හරි හොයාගන්න මිසක් ඇත්තටම ඔබ කෙරෙහි කරුණාවෙන් නෙවෙයි. ලෝක විශ්ය ඕන තරම් ඔය වගේ දේවල් තියෙනවා. මම මේ කෙටියෙන් කිව්වේ ඒ ගැනත් පොඩ්ඩක් සිහිපත් කරන්න. මොකද ආශ්‍රය ඇති කරන්න පුළුවන් අසත්පුරුෂයන්ට විවිධාකාර ආසාවල්. ඒ නිසා පින්වතුනි අසත්පුරුෂයන්ට කන් දෙන්න එපා. අසත් ධර්මයට කන් දෙන්න එපා. එතකොට මොකද වෙන්නේ? ඒ අසත් විෂයන්ට කන් දෙන්න එපා. අසත් විෂයන් අනුගමනය කරන්න එපා. එතකොට මෙතෙක් නොපැවතිය ආශ්‍රවත් ඇති වෙන්න පුළුවන්. මෙතෙක් නොතිබිච්ච ආසාවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ආශ්‍රව ක්ෂය කරමින් යන ගමනක අසත්පුරුෂයන්ට ඉඩක් තියන්න එපා ජීවිතේ. එහෙනම් අසිරිමත් වූ භාගතුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා මෙන්න මේ ආකාරයෙන් ගමන් කළොත් කෙනෙක් සංසාර සාගරයෙන් ඉතරට යනවා. අන්න ආශ්‍රව ගැන කතා කරනකොට අපි කාමාශ්‍රව, භවආශ්‍රව, ඒ වගේම දිට්ඨි ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව කියන ආකාර හතරකට ආශ්‍රව ගැන මීට ඉස්සෙල්ලත් සතර සතිපට්ඨාන ධර්මයේ පිළිබඳ මූල විග්‍රහය සාකච්ඡා කළා. ඒ වගේම තවත් බොහෝ සූත්‍ර දේශනාවල මේ ආශ්‍රව තුන් ආකාරයකටත් පෙන්වා දෙනවා. දැන් ඒකට කලබල වෙන්න අවශ්‍ය නැහැ. මොකද වේදනාව දෙආකාරයකට පෙන්වා දෙනවා, තුන් ආකාරයකට පෙන්වා දෙනවා. ඒ වගේම සය ආකාරයකට පෙන්වා දෙනවා. ඔහොම විවිධාකාර මට්ටම් වලට මේ වේදනාව පෙන්වා දෙනවා. ඉතින් ඒක නිසා වේදනාව කිව්වහම ඒක විශාල මාතෘකාවක්. ඒ වගේම ආශ්‍රව කියන්නේ එහෙමයි. සතර සතිපට්ඨාන ධර්ම විග්‍රහ කරද්දී ආශ්‍රව හතර ආකාරයකට පෙන්වා දෙනවා. ඒ වගේම තවත් බොහෝ සූත්‍රවල ප්‍රධාන වශයෙන් ඒ භව සංයෝජන වශයෙන් මේ ආශ්‍රව පෙන්වා දෙති. සංයෝජන වලට හිතකර ධර්ම වශයෙන් පෙන්වා දෙනකොට මේ ආශ්‍රව තුන් ආකාරයකින් පෙන්වා දෙනවා. එහෙනම් කොයි විදිහෙන් හරි මේ ආශ්‍රව ශේවීමයි කීනාසවා ජුතිමන්තෝ ආශ්‍රව ශේ වුණාට පස්සේ ආලෝකයටපත් වෙයි. ආලෝකයටපත් වෙනවා කිව්වහමත් අර අපි හැමතිස්සෙම හිතාගන්නේ මොකද්ද? ආලෝකයටපත් වෙනවා කිව්ව ගමන් අපේ ඔළුව වැඩ කරන්නේම මේ මොනවා හරි අර අපිට S2කට පේන ආලෝකයක් ගැන අපි හිතාගෙන ඉන්නේ හැමතිස්සෙම. එතකොට තමයි ওই ආලෝක පේනවා කියන්නේ. S2කට පේන ආලෝකයක් ගැන අසිරිමත් වූ භාගතුන් වහන්සේ පෙන්වා දී. එහෙනම් අවිජ්ජාවේ අන්ධකාරයත් ඔබට S2කට පේනවද? එහෙනම් ප්‍රඥාවෙන් මතුවන ආලෝකයක් S2කට පේනවා නම් අවිජ්ජා අන්ධකාරයත් S2කට පේන්න ඕන. අවිජ්ජාව නිසා ලෝක සත්‍ය විඳින දුක හැට පේනවා තමයි යම් කිසි ආකාරයකින්. ඒ වුණේ අන්ධකාරය කියන්නේ සංකේතීය වචනේ අදහස් වන්නා වූ අර්ථය හැට පේන්නේ. අවිජ්ජාව අන්ධකාරයක් කියලා කිව්වහම මේ ඇහැට පේන ආකාරය අන්ධකාරයක් නෙවෙයි ප්‍රඥාවට පේන අන්ධකාරයක්. එහෙනම් මෙතන මේ ජ්‍යොතිමන්ත ආලෝකයටපත් වෙනවා කියලා කිව්වෙත් මේ ඇඟෙන් ආලෝකයක් විහිදෙනවා කියන එක නෙවෙයි. ඒ මට්ටමට ඊටාම ලාමක හීන මට්ටමකට අර්ථය සමහරු ලඝු කරගත්තා. එහෙම හිතුවා රහත් වුණාට පස්සේ ඇඟෙන් ආලෝකයක් විහිදෙනවා කියලා. ඒ මට්ටමට හේතුව ඕරා ශක්තිය බලවත් වෙන බව හැබැයි මිනිස්සු හිතන જાති ඇහැට පේන ආලෝකයක් විහිදෙන කතාවක් නෙවෙයි. ජ්‍යොතිමන්තෝගේ මේ ප්‍රඥාවේ ආලෝකයටයිපත් වෙන්නේ. අවිජ්ජා කියන අන්ධකාරයේ සහ මුලින්ම දුර වෙච්ච තැන ප්‍රඥාවේ ආලෝකය පවතිනවා. අන්නේ ආලෝකෙහිවත් ලෝකෙන් වෙන්වීම ආලෝකෝදපාදී. ආලෝකයේ ලෝකෙන් වෙන් වෙන එකට. ලෝකෙන් වෙන්වීමට. ඒකේ හැකන නාසය දිව ශරීර මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම යන මේ 12 ආයතනයන්ගෙන් වෙන් වුණාම ලෝකෙන් වෙන් වුණා කියන ලෝකෙන් එතර වුණා කියන. එහෙනම් ඔන්න ඔය 12මත තමයි ලෝකේ පිහිටාගෙන තිබෙන්නේ. ඔය 12 තුලයි ලෝකේ පවතින්නේ. එහෙනම් ඔන්න ඔය 12 එහෙම නැත්නම් 12 ආයතන පිළිබඳ චන්දරාගීතින් පහ වෙලා ගිය දවසට අන්න ලෝකෙන් වෙන් වෙනවා. ආලෝකයටපත් වෙනවා. ඒ වගේම තවත් අහංකාරණාවක් පෙන්වන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා අපි කිව්වා සචිත්ත පරියෝදපණක්. එයාට පරියෝදපෙයි අත්තාන. අත්භවය පිරිසුදු කරගන්න කියන. සචිත්ත පරියෝදපණක් හිත පිරිසුදු කරගන්න. හිත දමණය වෙන්නේ එතකොටයි. එහෙනම් පෙන්ගතුනි මේ හිත පිරිසුදු කර ගැනීම පරියෝදපණම් පරියෝදප කියන්නේ පිරිසුදු කරනවා.
එතකොට මෙන්න මේ ආත්භවය පිරිසිදු කරනවා, සිත පිරිසිදු කරනවා. දැන් ඔබ දැකලා ඇති බොහෝ තැන්වලදී සඳහන් වෙනවා දැන් මේ සිත පරාජයටපත් කිරීම ගැන. තව තැනක සඳහන් වෙනවා සිත ජය ගැනීම ගැන. කොහොම සඳහන් වෙන්නේ? දැන් එතකොට මේ අමතර කාරණාව පෙන්වා දෙන්නේ. වාද විවාද වලට හේතු වන කාරණාවල් සහ වාද විවාද ඇති වෙන ආකාරය. දැන් ධර්මයේ එක තැනක සඳහන් වෙන්න පුළුවන් හිත පරාජයටපත් කරන්න කියලා. තව තැනක සඳහන් වෙන්න පුළුවන් හිත ජය ගන්න කියලා. දැන් අපරාජිත පරාජිත යනාදී වශයෙන් සඳහන් වෙනවා. එතකොට පින්වතුනි ඔන්න තර්ක කරන්න පුළුවන් කෙනෙක්ට එක්කෙනෙක් කියනවා එක තැනක තියෙන්නේ මෙන්න ඔබ කියන අදහස වැරදි මොකද්ද? සිත බුදු පියාණන් වහන්සේ දේශනා කළේ සිත පරාජයටපත් කරන්න කියලා කියනවා කෙනෙක්. තව කෙනෙක් කියනවා නෑ ඔය කතාව වැරදි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සිත ජය ගන්න කියලා. එයා ඊට අදාළ දහම් කාරණාවක් පෙන්නනවා. සිත පරාජයටපත් කරන්න කිව්වා කියලා කියන කෙනා ඊට අදාළ දහම් කාරණාවක් පෙන්නනවා. දැන් මෙන්න මහා විවාදයක්. දැන් මෙන්න මහා වාදයක්. එහෙනම් ওই වාදය කරන්නේ කවුද? මෝඩයෝ. අර සිත පරාජයටපත් කරන්න කියලා අන්තිකට බැහැගත්ත කෙනත් මෝඩයෙක්. සිත පරාජයටපත් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියලා තර්ක වාදනා කරන කෙනත් මෝඩයෙක්. සිත ජය ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියලා තර්ක වාදනා කරන කෙනත් මෝඩයෙක්. ඇයි එහෙම කියන්නේ? අර තර්කයේම තියෙනවා තර්කන ක්‍රමයන්හිම තියෙනවා විවිධාකාර උපමා. දැන් දොරක් විවෘත වෙලා තියෙනවා හරියටම අඩක්. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් දැන් දොර බාගෙට වහලා සුද්ධ සිංහලෙන් කිව්වා. දොර බාගෙට වහලා තියෙන්නේ. එතකොට කෙනෙක්ට තර්කයක් නගන්න පුළුවන් දොර අඩක් විවර වෙලා කියලා. තව කෙනෙක්ට තර්කයක් නගන්න පුළුවන් දොර අඩක් වැහිලා. කියන්නේ එක්කෙනෙක් කියනවා දොර බාගෙට ඇරලා. තව කෙනෙක් කියනවා දොර බාගෙට වහලා කියලා. දැන් මේ දෙකම හරි දෙපැත්තෙන් බැලුවාම. ඒ වුණාට දැන් ඒ දෙකටම තර්කවාද දෙපැත්තෙන් නැගිනවා. දැන් මෙතනින් කෝකද හරි කිය. දැන් මේ කෝක හරි වුණත් තර්ක කරන්න දෙයක් නැහැ. මෙතන අපිට ප්‍රඥාවෙන් පේන දෙයක් තියෙනවා. ඇහි භාගයක් ඇරිලා හෝ භාගයක් වැහිලා හෝ ඒක තර්ක කරන්න කාරණාවක් නෙවෙයි. එතන තර්කයක් නැහැ. ඒ ස්වභාවය අපි ප්‍රඥාවෙන් තේරුම් ගත්තා නම් එතන පවතින්නේ කුමක්ද? එහි පවතින්නේ කුමක්ද කියලා අවබෝධ කරගත්තා නම් අන්න එදාට තර්කයක් නැහැ එතන. දැන් එතන සිද්ධ වෙච්ච දේ තර්ක කරලා තේරුම් ගන්න ඕනේ නෑනේ. භාගෙට ඇරිලා කිව්වත් එකයි භාගෙට වැහිලා කිව්වත් එකයි. වෙනසක් ඇත්තේ නෑ ක්‍රියාවේ. ඒ ස්වභාව වෙනසක් නෑ. දැන් ඒ උදාහරණ කිව්වේ දැන් බලන්න කෙනෙක්ට පුළුවන් සිත පරාජයටපත් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියලා තර්ක කරන්න. තව කෙනෙක්ට පුළුවන් සිත ජය ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කියලා තර්ක කරන්න. දැන් මේ දෙන්නා මෝඩය බවට පත් වෙන්නේ ඇයි? මේ දෙන්නම අන්ත දෙකකට බැහැගෙනයි තමන්ගේ අදහස නිරූපණය කරන්නේ. එහෙනම් සත්‍ය කුමක්ද? මේ දෙකම නෙවෙයි. මොකද්ද? යමක් කියනකොට මනාකොට කියන්න ඕන. නොමනාකොට කිව්වහම මේ දේ තේරුම් ගන්න බෑ. ඒ කියන්නේ යමක් කියනකොට පැහැදිලිව කියන්න ඕන. පැහැදිලිව ඒව අර්ථය හංගවන්න ඕන. එහෙම නැතුව බාගෙට කිව්වහම යමක් තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් පින්වතුනි සිත පරාජයටපත් කිරීම සහ සිත ජයග්‍රහණය කිරීම කියන කාරණා දෙකම සත්‍යයක්. කොහොමද සත්‍ය වෙන්නේ? අප තුළ දකින්න ලැබෙන දතාවක් අකුසල සිත සහ කුසල සිත. එක වෙලාවකට අකුසල සිත ක්‍රියාත්මක වෙනවා. තව වෙලාවකට කුසල සිත ක්‍රියාත්මක වෙනවා. කුසල සහ අකුසල සිත අතර සටනක් තියෙනවා. නිවන් මඟ වඩද්දී. එහෙනම් අන්න තියෙනවා අපිට අර සත්‍ය තේරුම් ගන්න ඕන දැන් පහසු වෙන කොහොමද? එහෙනම් අකුසල සිත පරාජයටපත් කරන්න ඕන. ඒ ආකාරයෙන් ඒ සත්‍යය. ඒ වගේම කුසල සිත ජයග්‍රහණය කරන්න ඕන. ඒ ආකාරයෙන් ඒ සත්‍යය. එහෙනම් අර කුසල සහ අකුසල කියන යෙදුම නැතුව සිත පරාජය කරන්න හෝ සිත ජය ගන්න හරි කියලා කිව්වහම වැරදි. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අකුසල සිත පරාජයටපත් කළ යුතුයි. කුසල සිත ජයගත යුතුයි. එහෙනම් පින්වතුනි ඒ කාරණා දෙකේම පොදු එකතුව ගත්තාම එහෙනම් අපිට පේනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරන්නේ මෙන්න මේ කුසල සිතේවත් මේ පිරිසිදු සිත ජයගත යුතු බව. එහෙනම් පිරිසිදු හිත මතු කර ගැනීමයි සිත පිරිසිදු කර ගැනීමයි නිවන් මඟ. එහෙනම් හිත පිරිසිදු කරගන්න හැම විටම උත්සාහ කරන්න ඕන. අසංකිලිට චිත්තෝ බහුලං විහරාමි. ජීවිතේ පාඨයේ තේමා පාඨයේ බවට ඒ කියමන ඒ උතුම් වූ බුද්ධ වචනය
පත් කරගන්නට ඕන.